thank you very much. එහෙමනම් අපි පටන් ගමු. එතකොට අද අපි කතා කරන්නේ මූල්‍ය වෙළඳපළ සම්බන්ධයෙන්. එතකොට මූල්‍ය වෙළඳපළ කිව්වම මේ මොකද්ද මූල්‍ය වෙළඳපළ කියලා කියන්නේ? එතකොට අපි දන්නවා විවිධ වෙළඳපළ වල තියෙනවා විවිධ භාණ්ඩ හා සේවා වෙළඳාම් කිරීම සම්බන්ධයෙන්. එතකොට අපි දන්නවා මාළු වෙළඳාම් ගන්න මාළු වෙළඳපළ තියෙනවා. පොල් වෙළඳාම් ගන්න පොල් වෙළඳපළ, එළවලු වෙළඳාම් ගන්න එළවලු වෙළඳපළ වල තියෙනවා. මේ අනාදි වශයෙන් විවිධ භාණ්ඩ හා සේවා වෙළඳාම් කිරීම සඳහා වෙළඳපළ වල තියෙනවා. ඒ වගේම මූල්‍ය උපකරණ අරමුදල් හුවමාරුව සඳහා වෙළඳපොළක් පවතිනවා. ඒ වෙළඳපොළට අපි කියනවා මූල්‍ය වෙළඳපොළ කියලා. එතකොට මේ මූල්‍ය වෙළඳපොළ තුල හුවමාරු වන්නේ අරමුදල් එහෙමත් නැත්නම් මූල්‍ය උපකරණ හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මූල්‍ය වෙළඳපොළ වල කියන්නේ ලාභ හෝ ආදායම් ඉපයීමේ අරමුණින් අරමුදල් ගනුදෙනු කිරීම සඳහා වන මූල්‍ය උපකරණ නිකුත් කිරීම සහ වෙළඳාම් කිරීම සඳහා ඇති සංවිධානය. right? එතකොට මූල්‍ය වෙළඳපළ වල මොකද්ද හුවමාරු වෙන්නේ? ඉතුරුම් අරමුදල් එහෙම නැත්නම් මූල්‍ය උපකරණ ඒ අනුව ඉතුරුම් අරමුදල් හුවමාරුව වෙළඳාම මෙහිදී දක්නට ලැබෙනවා. right? එතකොට මේ මූල්‍ය වෙළඳපළට එනවා හිඟ ඒකක සහ අතිරික්ත ඒකක. මේ හිඟ ඒකක සහ අතිරික්ත ඒකක අතර මූල්‍ය ආයෝජන උපකරණ හුවමාරු වෙනවා. ඒ වගේම ඉතුරුම් අරමුදල් හුවමාරු වෙනවා. එතකොට හිඟ ඒකක වලට බොහෝ විට අවශ්‍ය වන්නේ ඉතුරුම් අරමුදල්. එබැවින් ඔවුන්ට ඉතුරුම් අරමුදල් ගලා යනවා. මූල්‍ය ආයෝජන උපකරණ නිකුත් කරලා හිඟ ඒකක ඒවා අතිරික්ත ඒකක වෙත ගලා ගිහිල්ලා ඔවුන්ට මූල්‍යවත්කම් හැටියට පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. එතකොට මෙසේ මූල්‍ය ආයෝජන උපකරණ ඉතුරුම් අරමුදල් හුවමාරු සිදුවන තැන අපි දක්වනවා මූල්‍ය වෙළඳපළ හැටියට. එතකොට මේ මූල්‍ය වෙළඳපළේ අපි ගත්තොත් අපිට පේනවා හිඟ ඒකක තමයි සැපයුම ඇති කරන්නේ. එතකොට සැපයුම කියන්නේ මේ වෙළඳපළේ විකුණන්න අවශ්‍ය දේ නිකුත් කිරීම. මේ වෙළඳපළේ විකුණන්නේ මොනවද? මූල්‍ය ආයෝජන උපකරණ. එතකොට මේ හිඟ ඒකක විසින් විවිධ මූල්‍ය ආයෝජන උපකරණ වෙළඳපළට නිකුත් කරනවා. උදාහරණයක් හැටියට ඩිබෙන්චර්ස් ණයකර, ෂෙයාර්ස් කොටස්, ට්‍රෙෂරි බිල්ස් භාණ්ඩාගාර බිල්පත්, බොන්ඩ්ස් බැඳුම් කර යනාදී වශයෙන්. එතකොට මේ මූල්‍ය ආයෝජන උපකරණ මිලදී ගැනීම සඳහා මේ වෙළඳපොළට පැමිණෙනවා අතිරික්ත ඒකක. එතකොට අතිරික්ත ඒකක වල අරමුණ තමයි තමා ගාව තිබෙනා වූ අතිරික්ත අරමුදල් මෙම මූල්‍ය ආයෝජන උපකරණ වල ආයෝජනය කරලා ඒවා අරගෙන ඒවායින් ප්‍රතිලාභ ලබා ගැනීම. එතකොට මේ මූල්‍ය ආයෝජන උපකරණ වලට මේගොල්ලෝ මුදල් යොදවනවා. මුදල් යොදවලා ඒවා මොවුන් අත්පත් කරගන්නවා. එතකොට මේ මූල්‍ය ආයෝජන උපකරණයක ලක්ෂණය තමයි මේ සඳහා යම්කිසි ප්‍රතිලාභයක් ලබා දීමට මෙහි ගිවිසුමක් අන්තර්ගත වෙනවා. එතකොට මේ ගිවිසුම තුල තිබෙනවා ඔවුන් ලැබෙනා වූ ප්‍රතිලාභය, පොලි අනුපාතය, කූපන් අනුපාතය යනාදී වශයෙන් ඩිවිඩන්ඩ්ස් යනාදී වශයෙන් අපි හඳුනා ගන්නවා විවිධ ප්‍රතිලාභ. එතකොට මේ අතිරික්ත ඒකක මේ ආයෝජනය කරන මුදල් හිඟ ඒකක වෙත ගමන් කිරීම සිදු වෙනවා. එතකොට මූල්‍ය වෙළඳපළේ මූල්‍ය උපකරණ නිකුතුව සිදු වෙනවා. හිඟ ඒකක මගින් ඒ සිදු කරන්නේ. එතකොට මේ හිඟ ඒකක මගින් මේ මූල්‍ය උපකරණ නිකුතුව සිදු කරනවා. මේ නිකුත් කරන්නවා මේ ඔබට පේනවා ඇති මගේ ඊතලේ යන හැටි ඇරෝ එක. මූල්‍ය උපකරණය මෙතනදී නිකුත් කරලා තියෙන්නේ කොටස් නේ. සමාගම් කොටස් නිකුත් කරනවා මූල්‍ය උපකරණයක්. ඔන්න කොටස් වෙළඳපළට මේ කොටස් එනවා. කොටස් වෙළඳපළේදී මොකද වෙන්නේ? අතිරික්ත ඒකක මුදල් දීලා මේ කොටස් ලබා ගන්නවා. ඒ ලබා දෙන මෙසේ මුදල් ලබා දීලා මේ කොටස් ලබා ගන්නවා. මේ කොටස් කියන්නේ මොකද්ද? මූල්‍ය වත්කමක්. එතකොට මේ කොටස් යනවා අතිරික්ත ඒකකයේ ගාවට. එතකොට අතිරික්ත ඒකකයට තියෙනවා මොකද්ද? මූල්‍ය වත්කම. මේ පැත්තෙන් අතිරික්ත ඒකකයේ මුදල් ලබා දෙනවා හිඟ ඒකකයට. ඒ අනුව හිඟ ඒකකයට අවශ්‍ය මුදල් ලැබෙනවා. මේ මුදල් භාවිතා කරලා ඔවුන්ට තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනවා. එතකොට හිඟ ඒකකය මෙසේ තමන්ගේ අවශ්‍යතා ඉටු කරගෙන ඒ ලබාගත් මුදල් වෙනුවෙන් ප්‍රතිලාභයක් නැවත අතිරික්ත ඒකකයට ගෙවනවා. මේක තමයි අතිරික්ත ඒකකයට ලැබෙන ප්‍රතිලාභය. තුර මේ ෂෙයාර්ස් වලදී ප්‍රතිලාභය වෙන්නේ ඩිවිඩන්ඩ්ස්. ප්‍රතිලාභය වෙන්නේ ඩිවිඩන්ඩ්ස්. එහෙනම් ආපහු එකපාරක් අපි මේක යමු. පළවෙනි දේ තමයි හිඟ ඒකකයේ විසින්
ෂෙයාර්ස් නිකුත් කරනවා. ඒ නිකුත් කරපු ෂෙයාර්ස් කියන්නේ මූල්‍යවත්කමක්. එතකොට මේ ෂෙයාර්ස් නිකුත් කරනවා. මේ ෂෙයාර්ස් ගන්න කවුද? අතිරික්ත ඒකක අරගන්නවා. මේ ෂෙයාර්ස් අරගන්නේ කොහොමද? මුදල් ලබා දීලා හිඟ ඒකක වෙත. හිඟ ඒකකයේ මුදල් අරගෙන ආයෝජනය කරලා ප්‍රතිලාභ ලබා ගන්නවා. ඒ ලබාගත් ප්‍රතිලාභ වලින් ලැබෙන ලාභයෙන් කොටසක් ඩිවිඩන්ඩ්ස් එහෙම නැත්නම් ලාභාංශ හැටියට අතිරික්ත ඒකක වලට ලබා දෙනවා. ඒක තමයි අතිරික්ත ඒකක වලට ලැබෙන ප්‍රතිලාභය තමා ආයෝජනය කරන මුදල් වලට. ඒතකොට මේ කොටස් අතිරික්ත ඒකකයට ලැබුණම අතිරික්ත ඒකකයට තියෙනවා මූල්‍යවත්කමක්. ඒතකොට අතිරික්ත ඒකකයේ කියනවා මයගාව කොටස් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඔහුගේ මූල්‍යවත්කම. මේ මූල්‍යවත්කමට ලැබෙන ප්‍රතිලාභය තමයි ලැබෙනා වූ ඩිවිඩන්ඩ්ස් එහෙම නැත්නම් ලාභාංශ වෙන්නේ. මේක තමයි හැම දෙයකම කතාව වෙන්නේ. මේ විදිහට හිඟ ඒකක විසින් විවිධ මූල්‍ය උපකරණ නිකුත් කිරීම, අතිරික්ත ඒකක ඒවාට ආයෝජනය කිරීම, ඒ තුළ අතිරික්ත ඒකක වලට මූල්‍යවත්කම් හිමිවීම, හිඟ ඒකක වලට මුදල් ලැබී ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට අවස්ථාව ලැබීම, ඊළඟට හිඟ ඒකක විසින් අතිරික්ත ඒකක වෙත ප්‍රතිලාභ ගෙවීම යන ආදිය සිදු වෙනවා. මේවා සිදු වෙන්නට පවතින ව්‍යුහය අපි මූල්‍ය වෙළඳපොළක් ලෙස හඳුන්වා ගන්නවා. ඒතකොට මේ කොටස් නම් කොටස් වෙළඳපොළ, ණයකර නම් ණයකර වෙළඳපොළ, රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ, ඒක්ෂණ ණය වෙළඳපොළ යන ආදී වශයෙන් විවිධ වෙළඳපොළවල් අපිට හඳුනා ගන්නට පුළුවන්. විවිධ මූල්‍ය උපකරණ වෙළඳාම සිදු වේ. මේ කතා කර හිටියේ මේ මූල්‍ය වෙළඳපොළ පිළිබඳව. ඒතකොට මේ මූල්‍ය වෙළඳපොළේ අපිට දැක්කලා ලැබෙනවා ප්‍රධාන වශයෙන් වෙළඳ අයිතමයක්. ඕනෑම වෙළඳපොළක එහෙමනේ මොකක් හරි වෙළඳාම් වන වෙළඳ අයිතමයක් තිබිය යුතුයි. ඊළඟට වෙළඳ අයිතමයට ඉල්ලුම හා සැපයුම තියෙනවා. ඒ කියන්නේ විකුණන්නේ මොකද්ද? වෙළඳ අයිතමය. ඒ වෙළඳ අයිතමයට ඉල්ලුමක් තියෙනවා, සැපයුමක් තියෙනවා. ඊළඟට වෙළඳ අයිතමය මූල්‍ය වෙළඳපොළක් තුල වෙළඳාම් වෙනකොට ඒකට මිලක් තියෙනවා. රයිට්? එතකොට මේක තමයි ප්‍රධාන කාරණා තුන. වෙළඳපොළක යම් කිසි වෙළඳාම් වන වෙළඳ අයිතමයක් තිබිය යුතුයි. ඒ වෙළඳ අයිතමයට ඉල්ලුමක් තිබිය යුතුයි, සැපයුමක් තිබිය යුතුයි. ඒ වෙළඳ අයිතමයට මිලක් තිබිය යුතුයි. එතකොට මොකද්ද මේ මූල්‍ය වෙළඳපොළ තුල තිබෙනා වූ වෙළඳ අයිතමය? මූල්‍ය වෙළඳපොළේ තියෙන වෙළඳ අයිතමය තමයි අරමුදල් වෙළඳාම සඳහා ගණඳනු කරන මූල්‍ය ආයෝජන උපකරණ. එහෙම නැත්නම් මූල්‍ය උපකරණ. මොනවාද උදාහරණ? කොටස්, ණයකර, බැඳුම් කර යන ආදී වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතර අරමුදල් වෙළඳාම සඳහා ගණඳනු කරන මූල්‍ය ආයෝජන උපකරණ. ඉල්ලුම වෙන්නේ මොකද්ද? ඉල්ලුම තමයි අරමුදල් සපයමින් එම උපකරණ මිලදී ගැනීමට ඉදිරිපත් වීම. කවුද ඉල්ලුම ඇති කරන්නේ? අතිරික්ත ඒකක තමයි ඉල්ලුම ඇති කරන්නේ අරමුදල් සපයමින්. රයිට්? ඒතර සැපයුම කියන්නේ මොකද්ද? අරමුදල් සපයා ගැනීම සඳහා මූල්‍ය ආයෝජන උපකරණ නිකුතුව. කවුද මූල්‍ය ආයෝජන උපකරණ නිකුත් කරන්නේ? සාමාන්‍යයෙන් අරමුදල් හිඟ ඒකක තමයි මූල්‍ය ආයෝජන උපකරණ නිකුත් කරමින් සැපයුම ඇති කරන්නේ. right? එතකොට ඔන්න අපි දැන් හඳුනාගත්තා වෙළඳ අයිතමය, ඉල්ලුම සහ සැපයුම. ඊළඟට මූල්‍ය ආයෝජන වල වෙළඳ මිල, වෙළඳපොලේ වෙළඳාම් වන මිල. එතකොට මේ වෙළඳපොළ මිල සාමාන්‍යයෙන් ඉල්ලුම හා සැපයුම මත තමයි තීරණය වෙන්නේ. එතකොට මේ මිල අපිට හඳුනා ගන්න පුළුවන් පොලි අනුපාත, පළදා අනුපාතය, කූපන අනුපාතය, වෙළඳපොළ මිල යන ආදී වශයෙන් අපිට මේ ආයෝජන උපකරණ වල මිල අපිට දක්වන්නට පුළුවන්, හඳුනා ගන්නට පුළුවන්. එතකොට එහෙමනම් දැන් ඔබට පැහැදිලි මූල්‍ය වෙළඳපොළ තුල කොහොමද මේ වෙළඳාම සිදු වෙන්නේ? මොකද්ද මේ මූල්‍ය වෙළඳපොළ? එහි තිබෙනා වූ වෙළඳ අයිතමය, ඉල්ලුම, සැපයුම, මිල කොහොමද අපි හඳුනාගන්නේ කියලා. එතකොට මූල්‍ය වෙළඳපොළ දැන් අපි මේ කතා කියවනේ මූල්‍ය ක්‍රමය ගැන කතා කරද්දී මුදල් අමතක කරන්න බෑ කියලා. එතකොට මුදල් එක තමයි අපි මේ යන්නේ. එතකොට ප්‍රශ්නයක් අහනවා මූල්‍ය වෙළඳපොළ මගින් මුදලේ කුමන කාර්යයන් කාර්යක්ෂමතාවය වැඩි කරයිද කියලා. එතකොට මේ මූල්‍ය වෙළඳපොළ ගත්තොත් මූල්‍ය වෙළඳපොළ මගින් මුදලේ විලම්භීත ගෙවුම් මාධ්‍යයක් ලෙස මේ මොකද මේ ණය දීමට හා ණය ගෙවීමට හැකියාව සලසන මාධ්‍යයක් ලෙසනේ විලම්භීත ගෙවුම් මාධ්‍යයක් ලෙස සිදු කරන කටයුත්ත සහ ද්‍රවශීලවත්කම් සන්නිධියක් ලෙස නම් ඕනෑම විටක භාවිතා කළ හැකි ආකාරයට පහසුවෙන් ගණදුරු සඳහා යොදාගත හැකි මුදල් ලෙසට පරිවර්තනය කරගත හැකි ආකාරයට මුදල් රැස් කිරීම. right? ද්‍රවශීලවත්කම් සන්නිධියක් ලෙස
කරන කාර්යයට පහසුකම් සලසයි. එමනම් මූල්‍ය වෙළඳපොලෙහි මෙම කාර්යයන් දෙක විලම්බිත ගෙවුම් මාධ්‍යයක් ලෙස කරන කාර්ය දවශීලවත්කම් සන්නිධියක් ලෙස කරන කාර්ය සඳහා ඔන්න පහසුකම් සපයනවා. මූල්‍ය වෙළඳපොළ හරහා එම කාර්යයන් දෙකෙහිම කාර්යක්ෂමතාවය වැඩි කරයි. කාර්යයන් දෙකේම කාර්යක්ෂමතාවය වැඩි කිරීම තමයි සිද්ධ කරන්නේ. දියුණු මූල්‍ය වෙළඳපොළවල් ඇති රටවල මුදලේ කාර්යක්ෂමතාවය ඉහළ මට්ටමක පවතී. දියුණු මූල්‍ය වෙළඳපොළවල් ඇති රටවල මුදලේ කාර්යක්ෂමතාවය ඉහළ මට්ටමක පවතිනවා. මොකද මුදල් භාවිතය හුවමාරුව විලම්බිත ගෙවුම් මාධ්‍යයක් ලෙස කරන කාර්ය දවශීලවත්කමක් සන්නිධියක් ලෙස කරන කාර්ය වඩා කාර්යක්ෂමව මූල්‍ය වෙළඳපොළ හරහා සිදු කිරීමට හැකියාව ලැබෙන නිසා. right. එමනම් මේ මූල්‍ය වෙළඳපොළ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා කරද්දී අපිට කියන්න පුළුවන් මූල්‍ය වෙළඳපොළවල් දැන් කොහොමද තියෙන්නේ? කොහෙද තියෙන්නේ මූල්‍ය වෙළඳපොළ? මේ මූල්‍ය වෙළඳපොළ පවතින විදිය ගත්තොත් අපිට කියන්න පුළුවන් ඒක මේ විවිධ ලෙස පවතින පුළුවන්. එකක් තමයි යම් ස්ථානික භෞතික ලෙස පවතිනවා. ගොඩනැගිලි ද්‍රව්‍ය ඒ සියල්ල පේනවා ඔබට. පණිවිඩ මේ අපිට ගිහලා බලන්න පුළුවන් තැනක් තියෙනවා. right? දැන් උදාහරණයක් ඇරෙට අපි ගත්තොත් එහෙම කොළඹ කොටස් වෙළඳපොළ අපිට තැනක් තියෙනවා යන්න. නේ? ගිහලා බලන්න පුළුවන්. ඇතැම් විට මේ වෙළඳපොළ පණිවිඩ හුවමාරු තාක්ෂණය උපයෝගී කරගනිමින් විද්‍යුත් වෙළඳපොළක් ලෙසත් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එතකොට ඇතැම් අවස්ථාවන් තියෙනවා මේ වෙළඳපොළ පවතිනවා. ඒ වෙළඳපොළ කොහෙද තියෙන්නේ කියලා වුවා මෙහෙම පෙන්වන්න තැනක් ඇත්තෙම නැහැ. ඒ තියෙන්නේ පරිගණක තාක්ෂණය මගින් විද්‍යුත් වෙළඳපොළක් ලෙස තමයි පවතින්නේ. එතකොට විද්‍යුත්මය වශයෙන් අපිට බයර්ස්ලා එහෙම නැත්නම් ඉල්ලුම්කරුවන් දැක ගන්නට පුළුවන්. සැපයුම්කරුවන් දැක ගන්නට පුළුවන්. අරමුදල් හුවමාරුව සහ සුරකුම් හුවමාරුව විද්‍යුත්මය වශයෙන් අපිට සිදුවීම බලා ගන්නට පුළුවන් මේ විද්‍යුත් වෙළඳපොළවල් වල. බොහෝ වෙලාවට මේ මූල්‍ය වෙළඳපොළවල් විද්‍යුත් වෙළඳපොළවල් ලෙස තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට හේතුව මේ විශේෂ විද්‍යුත් වෙළඳපොළවල් ලෙස ක්‍රියාත්මක වීම විශාල ආයෝජකයන් ප්‍රමාණයකට ප්‍රවේශය ලබා ගැනීමට අවස්ථාවක් සලසන බැවින්. right. එතකොට මූල්‍ය වෙළඳපොළක ක්‍රියාකාරීත්වය කොටස් දෙකකට අපිට බෙදලා පෙන්වන්න පුළුවන්. දැන් ක්‍රියාකාරීත්වය අනුව කොටස් දෙකකට බෙදලා පෙන්වන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් සංවිධිත වෙළඳපොළක් මූල්‍ය වෙළඳපොළක් සහ අසංවිධිත වෙළඳපොළක් ලෙස මූල්‍ය වෙළඳපොළ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොකද්ද මේ සංවිධිත වෙළඳපොළක් කියලා කියන්නේ? සංවිධිත කියව අපිට නිකන් එතනින්ම පේන වචනේම නිකන් සංවිධානය වූ කියන එකනේ. ඒතකොට සංවිධිත කියලා කියන්නේ යම් නෛතික පදනමක් මත පිළිගත් ලිඛිත ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක වන මූල්‍ය වෙළඳපොළ. ඒතකොට මේට යම් නෛතික පදනමක් තියෙනවා, ලිඛිත ක්‍රමවේදයක් තියෙනවා, මෙහි රෙගුලාසි, නීති රීති පිළිබඳව ලිඛිත සටහන් දක්වන්න ලැබෙනවා. ක්‍රමවේදය පැහැදිලිව ડોකියුමන්ට් කරලා තියෙනවා, ලිඛිතව දක්වලා තියෙනවා. මේ අනුව මේක ක්‍රියාත්මක වෙනවා. දැන් උදාහරණයක් මොකද්ද? කොළඹ කොටස් වෙළඳපොළ. ඒ කොටස් වෙළඳපොළේ ක්‍රියාකාරීත්වය ඉතාමත් පැහැදිලිව ක්‍රමවේදය අපිට ලිඛිතව ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අපි දන්නවා මේකේ නීති රීති රෙගුලාරි සියල්ලම ඉතාමත් පැහැදිලිව ලේඛනගත කොට අපිට ඉදිරිපත් කරලා තිබෙනවා. අසංවිධිත වෙළඳපොළක් කියලා කියන්නේ මේ අසංවිධිත වෙළඳපොළේ ලිඛිතව දක්වන ක්‍රමවේදයන් නෛතික ලිඛිත රාමුවක් අපිට දක්වන්න ලැබෙන්නේ නැහැ. මේකේ ගණදුනුකරුවන් වාචිකව එකඟ වෙන මෙහෙයුම් උපදෙස් අනුව අසංවිධිත වෙළඳපොළ ක්‍රියාත්මක වෙනවා. දැන් උදාහරණයක් ඇරෙට විදේශ විනිමය පිළිබඳ ගණදුනු ගත්තොත් බැංකු අතර කතා බහ කරගෙන ඒ අනුව ෆැක්ස් එකක් එවලා ටෙලෙක්ස් එකක් එවලා එහෙම නැත්නම් ඊමේල් එකක් යවලා over the phone ඕන් ඒ ගණදුනු සිදු කරගන්න. දැන් මේකට අපිට වෙනමම සංවිධානය වූ වෙනමම නෛතික රාමුවක් යටතේ තිබෙන්නා වූ ලිඛිත ක්‍රමවේදයන් ඇතුළත් වෙළඳපොළක් අපිට වෙනම දක්වන්න ලැබෙන්නේ නැහැ. මේ වගේ වට අපි කියනවා over the counter. එහෙම නැත්නම් අසංවිධිත මූල්‍ය වෙළඳපොළක් කියලා. right? එතකොට මේකේ විදේශ විනිමය පිළිබඳ ගණදුනු අපිට හොඳ එක්සැම්පල් එකක්. foreign currency transactions නේ. මේවා බැංකුවෙන් බැංකුවට කතා කරලා වාචිකව එකඟ වෙන පරිදි ඔවුන් සිදු කරනවා. right? එහෙමනම්
අපිට ප්‍රථමයෙන්ම මේ මූල්‍ය වෙළඳපොලේ වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. සංවිධිත වෙළඳපොළ යම් නෛතික පදනමක් මත යම් ලිඛිත ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක වන නෛතික රාමුවක් පැහැදිලිව දක්නට ලැබෙනා වූ මූල්‍ය වෙළඳපොළ. ඊළඟට අසංවිධිත වෙළඳපොළ ලිඛිත නොවන ගනුදෙනුකරුවන් වාචිකව එකඟ වන මෙහෙයුම් උපදෙස් අනුව අසංවිධිත මූල්‍ය වෙළඳපොළ ක්‍රියාත්මක වෙනවා. මෙහි ලිඛිත ක්‍රමවේදයක් නෛතික රාමුවක් අපිට එහෙම දක්නට ලැබෙන්නේ නැහැ පබ්ලිෂ් කරපු. එහෙම නැත්නම් ප්‍රකාශයට පත් කළා. right right දැන් එතකොට අපිට මේ වෙළඳපොළ වර්ගීකරණය ගත්තම අපිට පේනවා අපිට වර්ග කරන්න පුළුවන් මුදල් වෙළඳපොළ, ප්‍රාග්ධන වෙළඳපොළ, විදේශ විනිමය වෙළඳපොළ, ව්‍යුත්පන්න වෙළඳපොළ වශයෙන් එක විදිහකට වර්ග කරන්න පුළුවන්. මේ වෙළඳාම් කරන සුරකුම්පතේ ස්වභාවය අනුව. ඊළඟට සුරකුම්පත් නිකුත් කිරීමේ අරමුණ අනුව අපිට පුළුවන් ණය වෙළඳපොළ, කොටස් වෙළඳපොළ, ව්‍යුහගත වෙළඳපොළ, වෙළත් ආයෝජන මුදල් වෙළඳපොළ යන ආදී වශයෙන් වර්ග කිරීමක් සිදු කරන්නට. right එතකොට මේ ගැන අපි සොයා බලමු. ඊට ප්‍රථම සංවිධිත වෙළඳපොළ වල වෙළඳාම් වන මූල්‍ය උපකරණ අපිට හඳුන්වන්නට පුළුවන් සුරකුම්පත් හැටියට. සුරකුම්පත් කියලා කියන්නේ සාමාන්‍යයෙන් යම්කිසි මූල්‍ය ආයෝජනයක් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කර සකස් කරනු ලබන නීතිමය ඔප්පු ලේඛනයක්. මේවා මේ නීති රීති වලට අනුව සකස් කරපු රෙගුලාසි දක්වන මේ ඔප්පු ලේඛන ලෙස හෝ ඒ කියන්නේ කොලයක් වශයෙන් හෝ නිර්ලේඛන සුරකුම්පත් ලෙස මේ සියලු දේවල් අන්තර්ගතව එහෙත් විද්‍යුත්මය ලෙස නිර්ලේඛන සුරකුම්පත් ලෙස අපිට පවත්වාගෙන යන්නට පුළුවන්. ඒතකොට නිර්ලේඛන සුරකුම්පත් පරිගණකගත සුරකුම්පත් ගිණුම් වල ගිණුම් සටහන් ලෙස පවතිනවා. ඒතර අපිට උදාහරණයක් අයට ගන්න පුළුවන් අපේ රාජ්‍ය සුරකුම්පත් සම්බන්ධයෙන් යන්නේ නිර්ලේඛන සුරකුම්පත් නිෂ්කාශන ක්‍රමයක්. එතකොට එහි දක්නට ලැබෙනවා treasury bills, treasury bonds මේවා සියල්ලම නිර්ලේඛන සුරකුම්පත් හැටියට තමයි තියෙන්නේ. මේකට වෙනම කොලයක් ගහලා ඒක සයින් කරලා එන්ඩෝස් කරලා එහෙම ඉෂුව කිරීමක් නැහැ. පරිගණකවල පරිගණකගත සුරකුම්පත් ගිණුම් වල ගිණුම් සටහන් ලෙස මේ සුරකුම්පත් වල කරන ලද ආයෝජන ඔබට තබා ගැනීමට හැකියාව තියෙනවා, පවත්වාගෙන යන්නට පුළුවන්. එහෙනම් අපි දැන් සුරකුම්පතක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. යම්කිසි මූල්‍ය ආයෝජනයක තොරතුරු ඇතුළත් කරමින් සකස් කරන නීතිමය ඔප්පු ලේඛනය. එතකොට සුරකුම්පත් ගනුදෙනු කළ හැකි උපකරණ ලෙස අපිට හඳුන්වන්නට පුළුවන්. මේ සුරකුම්පත් තිබෙන්නා වූ කෙනෙකුට තව කෙනෙකුට ඒ සුරකුම්පත් පැවරීම ආකාර දෙකකට කරන්න පුළුවන්. පළවෙනි එක තමයි පිටසන් කර අයිතිය පැවරීම. ඒ කියන්නේ සුරකුම්පතේ ඔබ ලියනවා ඕකේ මම මෙන්න මේ පුද්ගලයාට අයිතිය පවරනවා කියලා පිටසන් කොට අයිතිය පවරන්නට පුළුවන්. එහෙම නැත්නම් බාර දීමෙන් පමණක් අයිතිය පවරන්නට පුළුවන්. මෙහිදී සුරකුම්පත නිකම්ම වෙන කෙනෙකුට ලබා දීම ප්‍රමාණවත්. එතකොට ඒ සුරකුම්පත් අත ඇති පුද්ගලයා එහි අයිතිකරු බවට පත් වෙනවා. එතකොට මේ ආකාරයෙන් ඔබට සුරකුම්පත් කියන්නේ එකිනෙක පුද්ගලයා වෙත පිටසන් කර පැවරීමෙන් හෝ බාර දීමෙන් අයිතිය පවරා ගනුදෙනු කළ හැකි උපකරණ ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්. මූල්‍ය වෙළඳපොළ වර්ග ගත්තම අපි දැන් ඉස්සෙල්ලා වර්ගීකරණයක් ගැන කතා කරා. අපිට හඳුනා ගන්නට පුළුවන් ප්‍රථමයෙන්ම මුදල් වෙළඳපොළ. මුදල් වෙළඳපොළ කියලා කියන්නේ කෙටි කාලීන අරමුදල් වෙළඳාම සිදුවන වෙළඳපොළයි. ඒතර මේක සාමාන්‍යයෙන් වර්ෂයකට වඩා අඩු පරිණත කාලයක් ඇති සුරකුම්පත් ගනුදෙනු සිදු කරන්න තමයි පවත්වාගෙන යන්නේ. මෙහි ගනුදෙනු වෙන සුරකුම්පත් ගත්තොත් අපිට හඳුනා ගන්නට පුළුවන් භාණ්ඩාගාර බිල්පත්, වාණිජ පත්‍ර, commercial papers කියලා අපි කියනවා, අන්තර් බැංකු ණය, right? අන්තර් බැංකු ණය. මෙවැනි කෙටි කාලීන සුරකුම්පත් ඔබට දක්නට ලැබෙන්නේ කෙටි කාලීන ගනුදෙනු දක්නට ලැබෙන්නේ මුදල් වෙළඳපොළ තුලයි. ඒතර කෙටි කාලයක් කියලා කියන්නේ කොච්චරක්ද? වර්ෂයකට වඩා අඩු පරිණත කාලයක්. වර්ෂයකට වඩා අඩු පරිණත කාලයක්. ඒතකොට තැන්පතු සාතික භාණ්ඩාගාර බැඳුම් කර යන ආදී මැදි හා දිගු කාලීන සුරකුම්පත් සාම්ප්‍රදායිකව මුදල් වෙළඳපොළ යටතේ දැක්වීම අපිට දක්නට ලැබෙනවා. ප්‍රාග්ධන වෙළඳපොළ. ප්‍රාග්ධන වෙළඳපොළ කිව්වම මේ ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ දිගු කාලීන අරමුදල් වෙළඳාම් සිදුවන්නා වූ ස්ථානයක්.
සාමාන්‍යයෙන් දිගු කාලීන අරමුදල් සම්බන්ධ සුරකුම්පත් වෙළඳාම මෙහිදී සිදු වෙනවා. උදාහරණ තමයි කොටස්. දැන් කොටස් කියන එක අපි දන්නවා දිගු කාලීනයි. කොටසක ඔබ ආයෝජනය කර විට ඒ ආයෝජනය නැවත ලබාගත හැක්කේ සමාගම ඈවර කරන විටදී පමණයි. එහෙම නැත්නම් සමාගම කොටස් නැවත සමාගම විසින් මිලදී ගන්නා විටකදී පමණයි. එහෙම නැත්නම් ඔබට කරන්න පුළුවන් ද්විතීක වෙළඳපොලේ ද්විතීක වෙළඳපොලේ වෙන කාට හරි අයිතිය පවරලා මුදල් ඉල්ලගන්නේ. එතකොට මේ කොටස් වලට ඔබ ආයෝජනය කරොත් මුදල් ඒක දිගු කාලීනයි. බැඳුම් කර සාමාන්‍යයෙන් දිගු කාලීනයි. අවුරුදු 5 10 යාදී වශයෙන් දක්වලා ලැබෙනවා. ණය කර දිගු කාලීනයි. අවුරුදු 3 5 යාදී වශයෙන් ඔබට ණය කර දක්වලා ලැබෙනවා. එතකොට මේ ආකාරයෙන් අවුරුද්දකට වඩා වැඩි දීර්ඝ කාලයක් සඳහා යන සුරකුම්පත් අපි හඳුනා ගන්නවා ප්‍රාග්ධන වෙළඳපොළ යටතේ. එතකොට ප්‍රාග්ධන වෙළඳපොළ නියාමනය කිරීම සඳහා පවතින්නේ ශ්‍රී ලංකා විනිමය සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව. සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ඕන් තමයි ප්‍රාග්ධන වෙළඳපොළ නියාමනය කරන නියාමකයා ලෙස අපි හඳුනා ගන්නේ. එතකොට දැන් ඔන්න ඔබට හඳුනා ගන්න පුළුවන් අපි පළවෙනියටම වර්ගීකරණයක් කරා සංවිධ සහ අසංවිධිත කියලා. ඊළඟට දැන් අපි වර්ගීකරණයක් කරා මුදල් වෙළඳපොළ සහ ප්‍රාග්ධන වෙළඳපොළ කියලා. එතකොට මුදල් වෙළඳපොළ කියලා අපි කිව්වේ වසරකට වඩා අඩු පරිණත කාලයක් ඇති සුරකුම්පත් වෙළඳාම් වන කෙටි කාලීන අරමුදල් වෙළඳාම් සඳහා පවතිනා වූ වෙළඳපොළක්. උදාහරණයක් අපි හඳුනාගත්තා වාණිජ පත්‍ර, ට්‍රෙෂරි බිල්ස් යන ආදිය. ඊළඟට කැපිටල් මාකට් එහෙම නැත්නම් ප්‍රාග්ධන වෙළඳපොළ ලෙස අපි හඳුනාගත්තේ දිගු කාලීන අරමුදල් වෙළඳාම් සිදුවන්නා වූ වෙළඳපොළක්. එනම් වර්ෂයකට වඩා වැඩි පරිණත කාලයක් ඇති සුරකුම්පත් වෙළඳාම් සිදුවන වෙළඳපොළ. ඒතකොට මේකේ අපිට අපි කතා කරා මේ ප්‍රාග්ධන වෙළඳපොළ නියාමනය කරන්නේ සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කියලා. ඊළඟට අපිට කියන්න පුළුවන් මේ ප්‍රාග්ධන වෙළඳපොලේ අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රාථමික වෙළඳපොළ සහ ද්විතීක වෙළඳපොළ වශයෙන් වෙළඳපොළවල් දෙකක්. එතකොට ඔබට මම කිව්වා ප්‍රාග්ධන වෙළඳපොලේ තියෙන දිගු කාලීන සුරකුම්පත් කියලා. එතකොට දිගු කාලීන සුරකුම්පත් තියෙනවා නම් මේ සුරකුම්පත් වල ආයෝජනය කරපු කෙනා අවුරුදු ගාණක් බලාගෙන ඉන්න ඕනේ තමන්ගේ මුදල් නැවත ලබා ගන්න. නමුත් අපි දන්නවා මිනිස්සු හැටියට අපිට විවිධ අවශ්‍යතා මතුවෙනවා. ඒ අවශ්‍යතා මතුවෙනකොට අපිට මුදල් අවශ්‍ය වෙනවා. එතකොට අපිට හැකියාවක් තියෙනවා නම් හොඳයි මේ අපි ආයෝජනය කරපු මුදල් හදිස්සියකදී නැවත ලබා ගැනීමට අවස්ථාවක් තියෙනවා නම් අපිට හොඳයි. එතකොට ඒකට අපිට අවශ්‍ය වෙනවා ද්විතීක වෙළඳපොළක්. එනම් සුරකුම්පත් දෙවන වරට එමත් නැත්නම් වෙනත් ආයෝජකයෙකුට විකුණා මුදල් ලබා ගත හැකි සුරකුම්පත් වෙළඳපොළ. ඒ අනුව මේ ප්‍රාග්ධන වෙළඳපොළ යටතේ අපිට ප්‍රාථමික වෙළඳපොළ සහ ද්විතීක වෙළඳපොළ වශයෙන් වෙළඳපොළවල් දෙකකුත් හඳුනා ගන්න පුළුවන්. මට දැන් මේ ප්‍රාග්ධන වෙළඳපොළ පමණක් නෙමෙයි සාමාන්‍ය අපි ප්‍රාථමික හා ද්විතීක වෙළඳපොළ වශයෙන් හඳුනා ගන්නවා. ප්‍රාග්ධන වෙළඳපොළ ගැන කතා කරද්දී මේකේ වැදගත්කම තවත් වැඩි. එතන ප්‍රාථමික වෙළඳපොළ ගත්තම ප්‍රාථමික වෙළඳපොළක සුරකුම්පත් ප්‍රථම වරට වෙළඳාම සිදු වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රාථමික කියලා කියන්නේ අපි කොහොමද පළවෙනියටනේ අපි ඉස්සෙල්ලාම ඉස්කෝලේ යන්නේ ප්‍රාථමිකයටනේ. ඒ වගේ මේ ප්‍රාථමිකය කියන්නේ පළවෙනි වරට වෙළඳාම සිදු වෙන තැන. එතකොට මේ වෙළඳපොලේ සුරකුම්පත් නිකුත් කරන්නයි ප්‍රථම ආයෝජකයයි තමයි මුණ ගැහෙන්නේ. උදාහරණයක් අපි ගමු භාණ්ඩාගාර බිල්පත්. දැන් භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව විසින් නිකුත් කරන වෙළඳපොළ භාණ්ඩාගාර බිල්පත් වල ප්‍රාථමික වෙළඳපොළ. එතකොට කවුද නිකුත් කරන්න? ශ්‍රී ලංකා මහ බැංකුව. කවුද ප්‍රථම ආයෝජකයා? ප්‍රාථමික වෙළඳුන් සහ බැංකුව. right? මෙම වෙළඳපොළදී රජය වෙනුවෙන් සුරකුම්පත් නිකුත් කරන මහ බැංකුව සහ ආයෝජකයන් ලෙස අවසර ඇති ප්‍රාථමික වෙළඳුන් එකිනෙකා මුණ ගැහෙනවා. එතකොට මෙන්න ප්‍රථම වරට නිකුත් වෙනවා නිකුත් කරන්නා සහ ප්‍රථම ආයෝජකයා එකිනෙකා මුණ ගැසෙනවා. මේකට අපි කියනවා භාණ්ඩාගාර බිල්පත් හා සම්බන්ධ ප්‍රාථමික වෙළඳපොළ කියලා. එතකොට මහ බැංකුව සතිපතා පවත්වන වෙන්දේසිවලදී භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන අතර එම වෙන්දේසිවලදී ලන්සු තැබීමට අවසර දීලා තියෙනවා ප්‍රාථමික වෙළඳුන්ට. right? එතකොට ප්‍රාථමික වෙළඳුන්ට තමන් මිලදී ගැනීමට කැමති ප්‍රමාණය හා මිල ගණන් සටහන් කරලා ලන්සු ඉදිරිපත් කරන්න පුළුවන්. මහ බැංකුව ඒ ලන්සු පිළිගත්තාම ඒ පිළිගත් ලන්සු ප්‍රකාශයටපත් කරලා ආයෝජනවල මුළු මුහුණත වටිනාකම සහ පිළිගත් ලන්සු වල බර තැබූ පළදා අනුපාතිකය දින 91 182 364 යන බිල්පත් සඳහා වෙන වෙනම ඉදිරිපත් කරනවා.
මේ ප්‍රාථමික වෙළඳපොලේ වෙන්න කතන්දරේ. හරි. ඒතර ප්‍රාථමික වෙළඳපොල කියන එක අපි ආයි සරලව අරගත්තොත් ප්‍රාථමික වෙළඳපොලේ තමයි යම් කිසි සුරකුම්පතක් එම සුරකුම්පත ප්‍රථම වරට නිකුත් වීම සිදු වෙන්නේ. ඒතකොට මේ නිකුත් කිරීම සිදු කරන්න නිකුත් කරන්නා සහ ප්‍රථම ආයෝජකයා එකිනෙක මුණ ගැහෙන්නේ මේ ප්‍රාථමික වෙළඳපොලේ. ඒතකොට මේ සුරකුම ප්‍රථම වරට වෙළඳාම සිදුවන්නේ ප්‍රාථමික වෙළඳපොලේ. ඒතකොට මොකද ද්විතීක වෙළඳපොල කියන්නේ? ද්විතීක වෙළඳපොල කියන්නේ සුරකුම්පත දෙවන වරට හෝ ඉන් පසුව වෙළඳාම සිදුවන වෙළඳපොලයි. ඒතකොට මේ එකවරක් මිලදී ගත්ත සුරකුම්පතක් ඒ ප්‍රාථමික වෙළඳේමවලදී ප්‍රාථමික වෙළඳපොලේදී සුරකුම්පත මිලදී ගන්නා ප්‍රථම ආයෝජකයා ඊළඟට ඒක වෙළඳාමට ගේන්නේ ද්විතීක වෙළඳපොලට. ඒකට එයා ද්විතීක වෙළඳපොලට ගෙනල්ලා දෙවන වරට වෙළඳාම් කරනවා. ඊට පස්සෙ ඒක විවිධ වාර ප්‍රමාණයක් වෙළඳාම් වෙන්න පුළුවන්. ඒ කොපමණ ප්‍රමාණයක් වෙළඳාම් වුණත් ඒවා සිද්ධ වෙන්නේ ද්විතීක වෙළඳපොලේදී. right? ඒතර මේකෙදි තියෙන විශේෂත්වය ඔබට පේනවා ඇති ආයෝජකයන් සහ ආයෝජකයන් මුණ ගැසෙනවා මිසක නිකුත් කරන්න මුණ ගැහෙන්නේ නැහැ. ඇයි නිකුත් කරන්න හම්බුනේ කවුද? ප්‍රථම ආයෝජකයා ප්‍රාථමික වෙළඳපොලේදී. දැන් එයා තමයි මේ ඇවිල්ලා දෙවෙනි වෙළඳපොලේ විකුණන්නේ. එතකොට හැම වෙලාවෙම හම්බෙන්නේ කවුද? ආයෝජකයෙක් සහ තවත් ආයෝජකයෙක්. right? ඒතර මේදී ප්‍රාථමික වෙළඳුන් සහ බැංකු තමන්ට ලාභ ප්‍රතිශතයක් තබාගෙන භාණ්ඩාගාර බිල්පත් ආයෝජකයන්ට විකිණීම හෝ මිලදී ගැනීම සිදු කරනවා. ඒතර අපි අර අපේ පළවෙනි උදාහරණයට ගියොත් දැන් භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොලේදී ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ප්‍රාථමික වෙළඳුන්ට විකිණීම සිදු කරනවා. එතකොට මේ ප්‍රයිමරි ඩීලර්ස්ලා එහෙම නැත්නම් බැංකු ගිහිල්ලා මේම මොනවාද භාණ්ඩාගාර බිල්පත් මහා බැංකුවෙන් මිලට ගන්න. ඒ කොහෙද මිලට ගන්නේ? ප්‍රාථමික වෙළඳපොලේදී. එහෙනම් මිලට අරගත්තට පස්සේ මේ බැංකු සහ ප්‍රාථමික වෙළඳුන් මොකද කරන්නේ? ඇවිල්ලා ඒ තමන් ලබාගත් ට්‍රෙෂරි බිල්ස් නැත්නම් භාණ්ඩාගාර බිල්පත් වෙනත් ආයෝජකයන්ට ඒවට ආයෝජනය කිරීමට කැමති වෙනත් ආයෝජකයන්ට විකිණීම සිදු කරනවා. ඒතර බැංකුවක් නම් ඔන්න මහ බැංකුවෙන් ඔක්ෂන් එකෙන් ගන්නවා ට්‍රෙෂරි බිල්ස් අරගෙන ඇවිල්ලා ට්‍රෙෂරි බිල්ස් වල ආයෝජනය කරන්න කැමති තමන්ගේ කස්ටමර්ස්ලට ඒ ට්‍රෙෂරි බිල් විකුණනවා. ඒතර මේ දෙවන වරට විකුණන්නේ කොහෙද? ද්විතීක වෙළඳපොලේ. එතකොට අපි මේකම ෂෙයා මාකට් එකට සම්බන්ධ කරලා බලමු. ෂෙයා මාකට් එකට සම්බන්ධ කරොත් අපිට පේනවා අපි සමාගමක් ඉන්නවා. සමාගම ෂෙයාර්ස් නිකුත් කරනවා. සමාගම ෂෙයාර්ස් නිකුත් කරනවා. මේ ෂෙයාර්ස් නිකුත් කරද්දී අපි කියනවා ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එකක් දානවා කියලා. මූලික අර්පණය. එතකොට මේකෙදි සමාගම ප්‍රසිද්ධියටපත් කරනවා. මගේ මේ සමාගමේ කොටස් මෙච්චර ප්‍රමාණයක් මෙන්න මේ මුදලට මා විකුණන්නට අදහස් කරනවා කියලා. මේක යනවා ආයෝජකයන්ට. මේ ආයෝජකයන්ට ගියාම මේ ආයෝජකයෝ ඇවිල්ලා ෆෝම් එකක් පුරවලා මේ ෂෙයාර්ස් වලට ඇප්ලයි කරනවා. ෂෙයාර්ස් වලට ඇප්ලයි කරනවා. එතකොට මේගොල්ලෝ මේ කම්පැනිට මේක ඇප්ලයි කරනවා. ඇප්ලයි කරපුවාම යම් පදනමක් මත මොවුන්ට මේ ෂෙයාර්ස් බෙදා දීම සිදු වෙනවා. ඔවුන් ඒට සමාන මුදලක් කම්පැනිට ලබා දෙනවා. එතකොට මේ ආයෝජකයෝ ප්‍රථම වරට මේ ෂෙයාර්ස් බිලට ගන්නවා ප්‍රාථමික වෙළඳපොලේදී අදාළ නිකුත් කරන සමාගමට ආයදුම් පතක් ඉදිරිපත් කරලා. මෙහෙම ගන්න ෂෙයාර්ස් ඊට පස්සේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කොළඹ කොටස් හුවමාරුවේ ලයිස්තුගත කරලා ඔන්න දැන් කොටස් හුවමාරුවට ගෙනල්ලා ද්විතීක වෙළඳපොලේ මොවුන් විකිණීමට සූදානම් වෙනවා. එතකොට මොකද කරන්නේ? මේ ෂෙයාර්ස් ද්විතීක වෙළඳපොලේ ගිහිල්ලා ඔවුන් කියනවා මෙච්චර ෂෙයාර්ස් ප්‍රමාණයක් අපි විකුණන්න කැමතියි මෙන්න මේ ප්‍රයිස් එකට කියලා. ඒකට ඒකට කැමති අය ඉන්නවා නම් මොකද කරන්නේ? ද්විතීක වෙළඳපොලෙන් ඒ ෂෙයාර්ස් මිලට ගන්නවා. එතකොට කවුද හම්බෙන්නේ? මේ දෙවන ආයෝජකයයි පළවන ආයෝජකයයි. ඊට පස්සේ මුණ ගැහෙන්නේ දිගටම ආයෝජකයන් සහ ආයෝජකයෝ. right? එතකොට මොන සෙකන්ඩරි මාකට් එක ඉන්වෙස්ටර්ස්ලා ඇවිල්ලා ඔන්න ඉන්වෙස්ටර්ස්ලා එකිනෙකා අතර සුරකුම්පත් හුවමාරු වීම සිදු වෙනට පටන් ගන්නවා දෙවන වරට සහ ඉන්පසු. එමනම් මම හිතනවා ඔබට දැන් ප්‍රාථමික වෙළඳපොළ සහ ද්විතීක වෙළඳපොළ පැහැදිලි ඇති කියලා. ඊළඟට අපි හඳුනාගත් අනික් වෙළඳපොළ තමයි ඔබට මතක ඇති අපි කතා කළා වර්ගීකරණය යටතේ ප්‍රාථමික වෙළඳපොළ, ද්විතීක වෙළඳපොළ, මුදල් වෙළඳපොළ, ප්‍රාග්ධන වෙළඳපොළ. ඊළඟට අපි කතා කරා වෙළඳපොළක් මොකද්ද? විදේශ මුදල් වෙළඳපොළ. ඒක මොකද්ද විදේශ මුදල් වෙළඳපොළ කියන්නේ? විවිධ රටවල මුදල් වර්ග එකිනෙකට වෙළඳාම් කරන වෙළඳපොළවල් මේකට අයත් වෙනවා.
මේ බොහෝ විට ලංකාවේ අසංවිධිත වෙළඳපොළක් හැටියට තමයි දක්නට ලැබෙන්නේ. දේශීය මුදල් විදේශ මුදල් සමග හෝ විදේශ මුදල් එකිනෙක මුදල් වර්ග අතර වෙළඳාම් කිරීම මේකී සිදුවේ. ඒතකොට විදේශ මුදලේ දේශීය මුදල සමග හෝමාරු අපිට පේනවා. විදේශ මුදල් ඒකකයකට දේශීය මුදල් කොච්චරද කියලා අපි හෝමාරු සිදු කරනවා. දැන් අපි මේක නිකන් අපිට සුන්දර උදාහරණයක් කරන් තිනවා. පවතින රේට් එක ගන්න නැතුව අපිට හිතෙන රේට් එකක් දාලා ඔන්න අපි හිතමු දැන් US ඩොලර් එකක් රුපියල් 150ට වෙළඳාම් වෙනවා කියලා. මේ අපි සියලු දෙනා දකින්නට කැමති දෙයක් නේ. ඒතකොට US ඩොලර් එකක් රුපියල් 150ට වෙළඳාම් වෙනවා. මේ මොකද්ද මේ කියන්නේ? මේ විදේශ මුදල් වෙළඳ පොලේ ඩොලර් එකක් ගන්න රුපියල් 150ක් ගෙවන්න ඕන. රුපියල් 150ක් ගෙවන ඩොලර් එකක් හම්බ වෙනවා. හරි. එහෙනම් ඩොලර් එක කියන එකේ වටිනාකම තීරණය වෙලා තියෙනවා හෝමාරු වටිනාකම රුපියල් 150කට. ඒතර රුපියල් සහ ඩොලර් හෝමාරු කරද්දී කොහොමද හෝමාරු කරන වටිනාකම ඩොලර් එකක් දෙනවා රුපියල් 150ක අනිත් පැත්තට දෙන්න ඕනේ. ඒතකොට ඩොලර් එකක් මේ එක පැත්තකට යනවා රුපියල් 150ක අනිත් පැත්තට යනවා. එහෙමනම් ඔන්න හෝමාරු. හෝමාරු අනුපාතයක් දැන් අපි හොයාගත්තා. මොකද්ද හෝමාරු අනුපාතය? ඩොලර් එකකට රුපියල් 150ක් දෙන්න ඕනේ. ඩොලර් එකක් මේ පැත්තෙන් දෙනවා රුපියල් 150ක අනිත් පැත්තෙන් දෙනවා. දැන් ඩොලර් වලට රුපියල් හෝමාරු අනුපාතය අපි කිව්වා දැන් ඩොලර් එකක් රුපියල් 150යි. අපි මේකට කියනවා විනිමය අනුපාතය කියලා. අපි නම් කියන විනිමය අනුපාතය රුපියල් 150යි ඩොලර් වල කියලා. ඒ කියන්නේ ඩොලර් එකක් රුපියල් 150යි හුවමාරු වෙන්නේ. ඊළඟට අපිට මේ විදිහටම ඩොලර් යුරෝ එක හුවමාරු කරන්න පුළුවන්. ඩොලර් එකක් යුරෝ කීයද? ඩොලර් එකක් යුරෝ කීයද කියලා අපිට ඩොලර් යුරෝ හුවමාරු කරන්න පුළුවන්. එතකොට විදේශ මුදල් දේශීය මුදල් සමග හුවමාරු කරන්න පුළුවන්. විදේශ මුදල් තවත් විදේශ මුදලක් අතර හුවමාරු කරන්නට ඔබට හැකියාව ලැබෙනවා. මේක කොහෙද කරන්න පුළුවන්? විදේශ මුදල් වෙළඳපොළ තුල. එතකොට මේ විදේශ මුදල් වෙළඳපොළ තුල විදේශ මුදල් සඳහා ඉල්ලුම සහ සැපයුම දක්නට ලැබෙනවා. මේ විදේශ මුදල් සඳහා ඇති ඉල්ලුම සහ විදේශ මුදල් වල ඇති සැපයුම මත විනිමය අනුපාතය තීරණය වෙනවා. විනිමය අනුපාතය තීරණය වෙනවා. එතකොට යම් කිසි වෙලාවක ඔබට පේනවා ඉල්ලුම වැඩි වුණොත් විදේශ මුදල් සඳහා ඉල්ලුම වැඩි වුණොත් මොකද වෙන්නේ? සැපයුම එලෙසම තියෙද්දි මේ මෙතනදී S කියලා කියන සැපයුම එලෙසම තියෙද්දි D කියන ඉල්ලුම D1 දක්වා විතන් වුණොත් ඔබට පේනවා එක්ස්චේන්ජ් රේට් එක PE වල ඉඳලා P1 දක්වා ඉහළ යාමක් සිදු වෙනවා. ඉහළ යාමක් සිදු වෙනවා. මෙතන තමයි කලින් තිබ්බේ ඔන්න ඉල්ලුම වැඩි වුණා. ඉල්ලුම වැඩි වුණේ P1 දක්වා ඉහළ ගියා. ඒ වගේම ඉල්ලුම අඩු වුණොත් ඔබට පේනවා මේ පැත්තට විතන් වුණොත් ඔබට පේනවා ඔන්න ඉල්ලුම අඩු වුණා මොකද වෙන්නේ? අපේ රේට් එකත් විනිමය අනුපාතයත් අඩු වෙනවා. ඒ අනුව ඔබට අපිට කියන්න පුළුවන් විදේශ මුදල් සඳහා විනිමය අනුපාතයේ තීරණය වීම ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් තුල පාවෙන විනිමය අනුපාත ප්‍රතිපත්තියක් තුල ඉල්ලුම සහ සැපයීම මගින් තීරණය කරනවායි කියලා. එතකොට ඉල්ලුම හා සැපයීම අනු දෙන. නමුත් දැන් මේක මෙහෙම වෙනකොට ඔබ මතක තියාගත යුතු දේ තමයි ඉල්ලුම හා සැපයීම මගින් මෙලෙස තීරණය වුණත් අධික විචලනයක් විනිමය අනුපාතයේ වළක්වා ගැනීම සඳහා මහ බැංකුව මෙහිදී මැදිහත් වීම සිදු වෙනවා. ඒ අනුව අධික ඉල්ලුමක් ඇති වූ අවස්ථාවක මුදල් වෙළඳපොළට මුදල් විදේශ මුදල් සපයා එය සමනය කිරීමට අධික සැපයීමක් ඇති අවස්ථාවක විදේශ මුදල් උකහා ගැනීමට ඔවුන් කටයුතු කර ගනිමින් මේ ඉල්ලුම හා සැපයීම තුළ විචලනය වෙන විනිමය අනුපාතයේ අධි විචලනයක් ඇතිවීම පාලනය කිරීම බොහෝ විට මහ බැංකුව විසින් සිදු කරනු ලබනවා. ඊළඟට අපිට දක්නට ලැබෙන වෙළඳපොළ තමයි මූල්‍ය ව්‍යුත්පන්න වෙළඳපොළ. ඒකද අපි කතා කරා වෙළඳපොළ වල කීපයක් මතකයිනේ. සංවිධිත වෙළඳපොළ, අසංවිධිත වෙළඳපොළ. ඊළඟට මුදල් වෙළඳපොළ, ප්‍රාග්ධන වෙළඳපොළ. ඊළඟට අපි කතා කරා විදේශ වෙළඳපොළ. දැන් ඊළඟට අපි කතා කරනවා මූල්‍ය ව්‍යුත්පන්න වෙළඳපොළ. එතකොට මේ මූල්‍ය ව්‍යුත්පන්න කියන්නේ මොනවද? මතේ තියාගන්න මූල්‍ය ව්‍යුත්පන්න කියලා කියන්නේ යම් කිසි සුරකුම්පතක් අරගෙන ඒ සුරකුම්පතේ අනාගත මිල. ඒකට අපි උදාහරණයක් ඇරෙන්න ඩොලර් ගත්තොත් අපි සල්ලයක් ගමු අපි කොටස් ගමුකෝ. ඔන්න A කියන සමාගමේ කොටස් තියෙනවා. A කියන සමාගමේ කොටසක් දැන් තියෙනවා රුපියල් 50ට. එතකොට මේ A කියන සමාගමේ කොටසේ අනාගත මිල. උදාහරණයකට අපි කියනවා මාස 6කින් A කියන සමාගමේ මිල කීයද කියලා බලලා ඒක අනාගත මිලනේ. දැන් රුපියල් 50යි මාස 6කින් කීය වේද?
කියන අනාගත මිල හෝ වෙළඳපළ වටිනාකම් පිළිබඳව මූල්‍ය ගිවිසුම් හෙවත් මූල්‍ය ව්‍යුත්පන්න ගාන්දුණු කරන වෙලඳාම්. දැන් අපි මොකද කරන්නේ මේ ඒකට තමයි මූල්‍ය ගිවිසුමක් ගහගන්නේ අපි. උදාහරණයක් අපි කියනවා ඒ කියන සමාගමේ කොටසක් දැන් රුපියල් 50ට යන්නේ අපි ගිවිසුමක් ගහනවා මාස 6කට පස්සේ ඒ කියන සමාගමේ කොටසක් රුපියල් 60 ගානේ විකිණීම. එතකොට මේකට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා මාස 6කට පස්සේ ඒ කියන සමාගමේ කොටසක් රුපියල් 60 ගානේ විකුණන්න මං ගිවිසුමකට එළඹෙන්නට කැමතියි. එතකොට තව කෙනෙක් ඇවිල්ලා කියනවා මමත් එළඹෙන්නට කැමතියි. එතකොට මෙයා එක්කෙනෙක් විකුණන්නට ඇග්‍රී වෙනවා අනිත් කෙනා ගන්නට ඇග්‍රී වෙනවා. ඔන්න ගිවිසුමක් නිර්මාණය වෙනවා. මොකද්ද ගිවිසුම? ඒ කියන සමාගමේ කොටසක මාස 6කට පස්සේ මිල රුපියල් 60 ගානේ විකිණීමට සහ මිලදී ගැනීම. දැන් ඒ කියන සමාගමේ කොටස මෙතනදී මුකුත් උනේ නැහැ. ඒක එහෙමම තියෙනවා. දැන් ඒ කියන සමාගමේ කොටස පදනම් කරගෙන ඔන්න දැන් මූල්‍ය ගිවිසුමක් ඇති වෙලා මේකේ අනාගත මිල පිළිබඳව කතා කරනවා. එතකොට මෙහෙම යම් සුරකුමක් පදනම් කරගෙන එහි අනාගත මිල වෙළඳපළ වටිනාකම පිළිබඳව එළඹෙන්නා වූ ගිවිසුම් අපි කියනවා මූල්‍ය ව්‍යුත්පන්න ගිවිසුම් කියලා. ඒක ඔබට පේනවා මේකට සුරකුම්පතේ සම්බන්ධයක් නැහැ. සුරකුම්පත එහෙමම තියෙනවා. ඒ සුරකුම්පත පදනම් කරගෙන අපි ගිවිසුමකට එළඹෙනවා. ඒතර මේක තමයි අපි කියන්නේ ව්‍යුත්පන්නයක් කියලා. සුරකුම්පත නෙමෙයි එහි ව්‍යුත්පන්නයක් තමයි ඒට සම්බන්ධ ඒ පදනම් වෙච්ච අපි ගහගත්ත ගිවිසුම්. ඒතකොට දැන් ඒ කියන සමාගමේ කොටස එහෙමම තියෙනවා. තව ඔන්න සුරකුම්පත නිර්මාණය වෙලා තියෙනවා. මොකක්ද ඒක? එම කොටස විකිණීමට මිලදී ගැනීමට එකඟ වූ ගිවිසුමක්. මූල්‍ය ගිවිසුමක්. right? ඒතකොට මේ වගේ අපිට පේනවා මූල්‍ය ව්‍යුත්පන්න වර්ග අපි ගත්තොත් එහෙම ඉදිරි ගිවිසුම් අපි කියනවා forward contracts. ඒතකොට මොකද forward contract එක වෙන්නේ? දැන් උදාහරණයක් අපි සරල උදාහරණ කතා කරන් යන්කෝ මේක වෙනම අපි කතා කරනවා. ඉදිරි ගිවිසුමක් කෝ අපි කියනවා right. දැන් මට අද මම එළඹෙනවා කොන්ට්‍රැක්ට් එකකට මේ කොන්ට්‍රැක්ට් එකට හැටියට ඩොලර් එකක් දැන් 150යි. තව මාස 3කින් මට යන්ත්‍රයක් එවනවා ඇමරිකාවේ ඉඳලා මේ යන්ත්‍රය අද ඩොලර් 1000යි. ඩොලර් 1000යි. මම ඩොලර් 1000ට මේ යන්ත්‍රය ගන්න ඒ ගිවිසුමකට එළඹෙනවා. ඒතර මේ යන්ත්‍රය මට එන්නේ මාස 3කට පස්සේ. ඒතර අද ඩොලරයක් 150යි. ඒ අනුව මට මගේ වියදම තමයි මේ යන්ත්‍රයට අද දවසේ 150 වැඩි කිරීම 1000 1,50,000යි. එhmenan මම කියනවා මෙන්න 1,50,000යි අද වියදම මගේ මම මේ යන්ත්‍රය ගන්න එකඟ වෙනවා. මේ යන්ත්‍රය එන්නේ කවද්ද? මාස 3කට පස්සේ. මාස 3කට පස්සේ එනකොට මට මොකද්ද තියෙන තහවුරුව? ඩොලර් එක රුපියල් 150 කියන විනිමය අනුපාතයම පවතී කියලා. මට තහවුරුවක් නැහැ. දැන් එහෙමනම් මම මේ මාස 3 ඇතුළත විශාල අවදානමක් ගන්නවා. ඩොලර් එක 150 ඉඳලා 120ට 130ට අඩු වුණොත් මට ලාභයි. එතකොට අදම 1,50,000ක් වියදම් කරන්න ඕනි කියලා හිතුවට මේ යන්ත්‍රයට මට වියදම් කරන්න වෙන්නේ 1,20,000ක් හරි 30,000ක් හරි. මට හොඳයි. හැබැයි මේ ඩොලරේ වැඩි වුණොත් මොකද වෙන්නේ? මගේ අවදානම වැඩි වෙනවා. වියදම් කළ යුතු මුදල වැඩි වෙනවා. එතකොට මම අද 150 ගානේ ඩොලර් එකක් 1,50,000ක් ඩොලර් 1000ක් වියදම් කළ මේ මැෂිමට වියදම් කරන්න ඉන්නවා. ඔන්න මාස 3ක් ඉවර වෙලා මේ මැෂිම එන වෙලාවට එකපාර ඩොලර් එක රුපියල් 200ට ගිහිල්ලා. දැන් මොකද වෙන්නේ මට? මම අද කීයක්ද වෙන් කරේ මැෂිම වෙනුවෙන්? 1,50,000යි. හැබැයි දැන් මේ මැෂිම මාස 3කින් එනකොට මට කීයක් ගෙවන්න වෙලාද? දැන් ඩොලර් එකක් රුපියල් 200යි. ඩොලර් රුපියල් 200 දැන් මට ඩොලර් ලක්ෂ 2ක් රුපියල් ලක්ෂ 2ක් ගෙවන්න වෙනවා. එහෙමනම් මොකද උනේ? මේ ඩොලරේ ඉහළ යාම තුල මම රුපියල් 50,000ක් පාඩු ලැබුවා. 50,000ක් පාඩු ලැබුවා. 33ක් පාඩු ලැබලා තියෙනවා මම දැන්. එතකොට ඔන්න දැන් මට මේ මැෂිම ගන්න විදියක් නැහැ. මොකද මගේ ගාව තියෙන්නේ 1,50,000යි. දැන් ඔන්න මේක ලංකාවට ආපුවම මැෂිම ගන්න නම් මම ලක්ෂ 2ක් හොයන්න ඕනේ. ලක්ෂ 2ක් හෙව්වොත් තමයි මට දැන් ඩොලර් 1000ක් ගන්න පුළුවන්. වෙන්දට 1,50,000ක් තිබ්බම ඩොලර් 1000 ගන්න පුළුවන්. දැන් ගන්න බෑ. ලක්ෂ 2ක් තියෙනවා. ඔන්න දැන් මම අවදානමකට ලක් වුණා. මම පාඩු ලැබුවා. කොච්චර පාඩු ලැබුවද? රුපියල් 50,000ක් පාඩු ලැබුවා.
විශාල පාඩුවක්. එහෙමනම් මේක සිදු වුණේ මොකක් නිසාද? මේ විනිමය අනුපාතය වෙනස් වීම තුල. දැන් මේ වගේ ඒවා වළක්වන්න තමයි අපි මේ ව්‍යුත්පන්න ගිවිසුම් වලට එළඹෙන්නේ. ඒතර මම මොකද කරන්නේ? මම මේ අවදානම කලින්ම දකින්න නිසා මම බැංකුවකට ගිහිල්ලා කියනවා මට මාස 3කින් යන්ත්‍රයක් එන්න තියෙනවා $1,10,000ක මාස 3කින් එන්න තියෙනවා. දැන් ඩොලර් එකක 150යි. මට මාස 3කදී ඩොලර් එකේ රේට් එක දැම්මම කියන්නේ. ඒකට මට සල්ලි වල තියාගන්න පුළුවන්. නේ? ඒතර බැංකුව මොකද කරන්නේ? බැංකුව තමන්ගේ තිබෙනා වූ තොරතුරු පදනම් කරගෙන ගණනය කිරීමක් සිදු කළා. බැංකුව කියනවා රයිට් අපි දෙන්නම් ඔයාලට ෆෝවර්ඩ් රේට් එකක්. ෆෝවර්ඩ් රේට් එක. අය ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එකට යන් මම ඔබට ඩොලර් විකුණනවා මාස 3කට පස්සේ රුපියල් 160 ගානේ. 160 ගානේ. දැන් මේ ගිවිසුම ස්ථාවර ගිවිසුමක්. ඔබට පුළුවන් මේ ඉදිරි ගිවිසුමට මාත් එක්ක එළඹෙන්න ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එකට. කැමති නම් ඔබ කියන්න. මම මොකද කරන්නේ? මම බලනවා දැන් මට 160 ගානේ දෙන්නම් කියනවා මාස 3කට පස්සේ 160ට අඩුවෙන් ගියොත් මට පොඩි පාඩුවක් තියෙනවා. නමුත් 160ට වැඩියෙන් ගියොත් ඒ අවදානම මගෙන් ඉවත් වෙනවා. එහෙමනම් මම මේ අවදානම අරගෙන අනවශ්‍ය අවදානමක ඉතා අමාරුවෙන් දිවි ගෙවනවට වඩා මට හොඳයි මේ අවදානම අවම කරගෙන මම මේක මේ ගාන්නේ තියාගන්න එක කියලා මම කියලා කියනවා රයිට් මං කැමති 1,60,000ට එහෙනම් අපි 1,60,000ට ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එකක් සයින් කරමු. එතකොට මේ ලැබෙන්න තියෙනා වූ යන්ත්‍රයට ගෙවන්න තිබෙනා වූ ඩොලර් 1000 පදනම් කරගෙන ඔබයි බැංකුවයි ගිවිසුමකට එළඹෙනවා ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එකට. මොකද්ද කොන්ට්‍රැක්ට් එක? මාස 3කට පස්සේ ඩොලර් 1000 160 ගානේ ගන්න ඔබ ඇග්‍රී වෙනවා. බැංකුව 160 ගානේ විකුණන්න ඇග්‍රී වෙනවා. දැන් ඔන්න ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එකක් හැදුනා. දැන් මගේ ප්‍රශ්නේ මේ ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එක කියන්නේ ඩොලර් 1000ද? නෑ. ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එක කියන්නේ යන්ත්‍රයද? නෑ. ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එක කියන්නේ මොකද්ද? ඔබගේ ඩොලර් 1000 පදනම් කරගෙන ඒ ඩොලර් 1000 අනාගත මිල පිළිබඳව සැදුණු කොන්ට්‍රැක්ට් එකක්. එන ව්‍යුත්පන්න ගිවිසුම. මේක ගිවිසුම. ඒකට මාස 3 අවසානයේදී ඩොලර් එක මාකට් එකේ 200ට ගියත් 110ට ගියත් බැංකුව ඔබට රුපියල් 160 ගානේ ඩොලර් එකක් විකුණනවා. ඔබ රුපියල් 160 ගානේ ඩොලර් එකක් ගන්න ඕන. හැබැයි ඔබට තියෙන වාසිය තමයි ඔබේ අවදානම ඔබ දැන් කළමනාකරණය කරගත්තා. ඔබ අද දන්නවා මම 1,60,000ක් හොයලා තියාගන්න ඕනේ කියලා මාස 3කට පස්සේ ඔබ ඒ සඳහා සැලසුම් ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ ඔබට සැලසිලි නිදා ගන්න පුළුවන්. මොකද ඔබගේ අවදානම දැන් ෆික්ස් කළමනාකරණය කරලා අවසానයි. ඉතින් මේක තමයි මේ මූල්‍ය ව්‍යුත්පන්න වල තියෙන වටිනාකම. මේ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් පසුව සාකච්ඡා කරමු. ඒතර මේ මූල්‍ය ව්‍යුත්පන්න ප්‍රොඩක්ට්ස් අපිට ප්‍රධාන වශයෙන් කොටස් 4ක් යටතේ හඳුනා ගන්න පුළුවන්. ඉදිරි ගිවිසුම් ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට්ස්. ඊළඟට අනාගත ගිවිසුම් ෆියුචර්ස් කොන්ට්‍රැක්ට් අපි ගැන කතා කරමු. මනාප ගිවිසුම් ඔප්ෂන්ස්. ඊළඟට හුවමාරු ගිවිසුම්. හුවමාරු ගිවිසුම් යටතේ අපිට හඳුනා ගන්න පුළුවන් පොලි අනුපාත හුවමාරු ගිවිසුම්, ණය පැහැර හැරීමේ හුවමාරු ගිවිසුම්, ඒ වගේම විදේශ මුදල් හුවමාරු ගිවිසුම්. දැන් මේ ඔබට මේ පාඩමට එන්න පෙර පොඩ්ඩක් මහ බැංකුව වෙබ්සයිට් එකට ගිහලා බලුවොත් ළඟදී මේ විදේශ මුදල් හුවමාරු ගිවිසුමක් ගැන අපි කතා වෙනවා ඉන්දියාවත් එක්ක. ඒක ගැන ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. මම ආරාධනා කරනවා ඔබට ඒක ගිහලා පොඩ්ඩක් බලන්න කියලා ආටිකල්ස්. අපි මේ කතා කරන වෙලාවට ඒ ගැන දීර්ඝ වශයෙන් කතා කරමු. එතකොට මේ මොකද අපි කතා කරේ? මූල්‍ය ව්‍යුත්පන්න වෙළඳපොළ. එතකොට විදේශ මුදල් විනිමය වෙළඳපොළ, විදේශ මුදල් වෙළඳපොළ ගැන කතා කරා. ඊළඟට අපි මූල්‍ය ව්‍යුත්පන්න වෙළඳපොළ ගැන අපි කතා කරා. ඊළඟට දැන් අපි මූල්‍ය වෙළඳපොළ වර්ග කරලා මේ මූල්‍ය වෙළඳපොළ වල පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න තමයි උත්සාහ කරන්නේ. මේ සාකච්ඡාව කරගෙන යන්න අපි ප්‍රධාන වශයෙන් මූල්‍ය වෙළඳපොළ කොටස් 4කට බෙදලා ඉගෙන ගන්නට උත්සාහ කරනවා. ණය වෙළඳපොළ, කොටස් වෙළඳපොළ, ව්‍යුහගත මූල්‍ය වෙළඳපොළ සහ වෙනත් ආයෝජන වෙළඳපොළ වල වශයෙන්. එහෙමනම් ප්‍රථමයෙන් අපි කතා කරමු ණය වෙළඳපොළ සම්බන්ධයෙන්. ණය වෙළඳපොළ ගත්තම ණය වෙළඳපොළ යටතේ අනු කොටස් කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ. එහි තමයි භාණ්ඩාගාර, බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳාම් සිදුවන්නේ. ඊළඟට අන්තර්බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ, ඒ තුල ඒක්ෂණ මුදල් වෙළඳාම සිදු වෙනවා. ඊළඟට වාණිජ පත්‍ර වෙළඳපොළ, ඊළඟට තැන්පතු සහතික,
ප්‍රතිමිල දීගැනුම් සහ ප්‍රතිවිකුණුම් සහ පෞද්ගලික ණය සුරකුම්පත් මේවා සම්බන්ධයෙන් අපි කතා කරනවා ණය වෙළඳපොළ ගැන කතා කරද්දී. ඒකට අපි ඊළඟට දැන් මේ ප්‍රවිෂ්ඨ වෙන්නේ ඒ සාකච්ඡාව සිදු කරන්න. right ප්‍රථමයෙන්ම අපි බලමු රාජ්‍ය සුරකුම්පත් සම්බන්ධයෙන්. මේ රාජ්‍ය සුරකුම්පත් සම්බන්ධයෙන් ඔබගෙන් දිගින් දිගටම පසුගිය කාලේ ප්‍රශ්න කිරීම සිදු කරලා තියෙනවා විභාගයේදී. නිසා මේ ඉතා වැදගත් ඒරියා එකක් අපි කතා කරමු. රජයන් විසින් වෙළඳපොළින් ණය ලබා ගැනීම සඳහා රාජ්‍ය සුරකුම්පත් උපයෝගී කරගන්න. දැන් රජයට ඕනේ සල්ලි විවිධ දේවල් වලට. මොනවාටද? රජයට තියෙනවා කෙටි කාලීන වියදම්. right පඩි ගෙවන්න, පොඩි මේ තමන්ගේ එදිනෙදා වියදම් පියව ගන්න රජයට ඕනේ මුදල්. ඊළඟට රජයට තියෙනවා දීර්ඝ කාලීන අවශ්‍යතා. ප්‍රොජෙක්ට්ස් කරන්න, මහා මාර්ග, පාලම්, ඇලවීලි හදන්න දීර්ඝ කාලීනව ඔබට අවශ්‍ය වෙන සමාජයකට අරමුදල්. ඉතින් මේවා ලබා ගන්න දැන් මේ රජයේ හිඟේ එකකයක් හැටියට මේවා ලබා ගන්නට එක්ක රජයට පුළුවන් බැංකු ක්‍රමයෙන් මේවා ලබා ගන්න. එහෙම නැත්නම් මහ ජනතාවගෙන් මේ මුදල් රැස් කරන්නට ඕනේ. ඒතර මේ සඳහා මේ රජය යොදා ගන්නා වූ ප්‍රධානතම ක්‍රමවේදය තමයි රාජ්‍ය සුරකුම්පත් නිකුත් කිරීම. රාජ්‍ය සුරකුම්පත් ඉතාම අඩු අවදානමක් ඇති සුරකුම්පත් ලෙස සලකන්නට පුළුවන්. දැන් මතක තියාගන්න මම මේක කිව්වේ නෑ ඔබට අවදානම් රහිත කියලා. ඇතම් තැන්වල තියෙනවා no risk අවදානම් රහිත කියලා. නමුත් එහෙම අපිට ඒක සලකන්න බෑ අවදානම් රහිතයි කියලා. ඇයි එහෙම අවදානම් රහිතව සලකන්න බැරි? ඇයි මම වචනේ දැම්මේ ඉතා අඩු අවදානමක් ඇති කියලා. හේතුව තමයි රජයන් විසින් පවා ණය පැහැර හැරීම සිදුවන්නට පුළුවන්. ඒක අපි ගිය සෙෂන් එකේ හඳුනාගත්තනේ මොනවද මේ වගේ අර්බුද? මතකද? ණය අර්බුද මතකද අපි කතා කරා. රජයන් විසින් ණය පැහැර හැරෙන අවස්ථා. උදාහරණයක් තමයි අපිට මෑත කාලේ දක්වන මොකද්ද? ග්‍රීක ණය අර්බුදය. ග්‍රීසිය ඇති වූ ණය අර්බුදය. ග්‍රීක් බොන්ඩ්ස්. අපි දැක්ක ඔවුන් ණය පැහැර හැරීම සිදු කරන රජයේ බංකොලොත් තියෙනවා. රජයේ ණය පැහැර හැරීම සිදු කරන්නේ නැහැ කියන්න බෑ. ඒක වෙන්න පුළුවන්. හැබැයි වෙන ප්‍රවණතාවය ඉතා අඩු. ඉතා අඩු. නමුත් වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි උද්දමනයෙන් ඇතිවන බලපෑම ඒ තුළ ඇතිවන අවදානම. ඒතර අපි සුරකුම්පතක ආයෝජනය කරනවා යම් කිසි පොලි අනුපාතයකට. නමුත් උද්දමනය තුළ ඒ අපි ලබා ගන්නා වූ පොලි අනුපාතයේ ප්‍රමාණාත්මක භාවය ඒ වගේම මූර්ත පොලි අනුපාතය වෙනස් වීම එහෙම නැත්නම් අඩු වීම තුළ අපිට පාඩු ලැබෙන්නට පුළුවන්. එතකොට රාජ්‍යයන් විසින් ණය පැහැර හැරීමේ අවදානමක් තිබේ. ඉතා අඩුවද එය තිබිය හැක. ඒ වගේම උද්දමනය තුළ බලපෑමක් ඇතිවීමෙන් ලැබෙනා වූ ප්‍රතිලාභ සම්බන්ධයෙන් අපිට ගැටලුවක් ඇතිවිය හැකියි. right? එතකොට රාජ්‍ය සුරකුම්පත් ලෙස ප්‍රධාන වශයෙන් අපිට භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර හඳුනා ගන්නට පුළුවන්. right? Treasury bills and treasury bonds. මේක හඳුනා ගන්නට පුළුවන්. මේක තමයි ප්‍රධාන වශයෙන් නිකුත් කරන්නේ. ඒතර කවුද මේක රජය වෙනුවෙන් නිකුත් කරන්නේ? රජයේ ෆිස්කල් නියෝජිතයා ලෙස මහ බැංකුව රාජ්‍ය ණය කළමනාකරණය සහ රාජ්‍ය සුරකුම්පත් නිකුතුව සිදු කරනවා. ඒතර මේ අර්ථය මොකද කරන්නේ මේගොල්ලෝ? රජයට අවශ්‍ය ණය ලබා ගැනීමට සුරකුම්පත් නිකුතුව සිදු කරනවා. ඊළඟට මේ සුරකුම්පත් නිකුත් කරලා ලැබෙන මුදල් රජයේ ගිණුමේ තැන්පත් කිරීම. ඊළඟට එම ණය පිළිබඳව ගිණුම් පවත්වාගෙන යාම. ඊළඟට සුරකුම්පත් කල් පිරුණු විට ඒ සඳහා මුදල් ගෙවීම. මේ දේවල් සිදු කරනවා කවුද? ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ ෆිස්කල් නියෝජිතයා ලෙස මෙහිදී ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව. එතකොට මතක තියාගන්න මහ බැංකුව රජයේ ෆිස්කල් නියෝජිතයා ලෙස රාජ්‍ය ණය කළමනාකරණය සහ රාජ්‍ය සුරකුම්පත් නිකුතුව සිදු කරනවා. ඒ අනුව treasury bills සහ treasury bonds යන ආදී නිකුතුව සහ ඒවා කළමනාකරණය කිරීම මහ බැංකුව විසින් සිදු කරනවා. එතකොට අපි එකපාරක් ප්‍රශ්නයක් අහුවද රාජ්‍ය ණය වෙළඳපොළ ණය සුරකුම්පත් වෙළඳපොළ කවුද නියාමනය කරන්නේ කියලා. රාජ්‍ය ණය සුරකුම්පත් වෙළඳපොළ.
ඉතින් රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ නියාමනය කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින්. right? ඒකට ගහලා තිබ්බ කට්ටිය සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කියලා. වැරදි. right? රාජ්‍ය වෙළඳපොළ මහා බැංකුව විසින් තමයි අධීක්ෂණය කරන්නේ. එතන මේ ඔබට මම පෙන්වන්නේ මේ ට්‍රෙෂරි බිල්ස් නිකුත් කිරීම සම්බන්ධයෙන් දැන්වීමක් නේ. ඒතර ඔබට මෙතන පේනවා issue of treasury bills 18 million treasury bills are to be issued through an auction on 19 December 2018. Details of the treasury bills issues are as follows. So ඔබට දෙනවා maturity period පරණත කාලේ 91 days 182 days 364 days. The amount offered 8,000 10,000 total amount 18,000. Date of auction, date of settlement, date of issue, closing date for bids, minimum amount of a bid. එතකොට මේ විදිහට ඔබට මේ notice එක බලා ගන්න පුළුවන්. එතකොට මොකද කියන්නේ bids are invited from the primary dealers ප්‍රාථමික වෙළඳුන් in government securities. Bids should be made only through the electronic bidding facility provided by the Central Bank of Sri Lanka. ඊළඟට ඔන්න අපිට කියනවා general public is invited to purchase treasury bills from following primary dealers or any other licensed commercial banks. මේ general public ගන්න ඕනේ එතකොට ද්විතීක වෙළඳපොළේ right. කවුද issue කරන්නේ? public debt department රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව Central Bank of Sri Lanka. මේ ඔබ දකින්නේ treasury bill නිකුත් කිරීමේ නිවේදනයක්. රජයට අවශ්‍ය ණය ලබා ගැනීමට භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර, රුපියල් සුරකුම්පත් සහ විදේශ බැඳුම් කර යන ආදී සුරකුම් නිකුත් කිරීම සිදු කරනවා. මෙසේ සුරකුම්පත් නිකුතුව අයවැය මගින් අනුමත වූ සීමාවන්ට යටත්ව සිදු වෙනවා. රාජ්‍ය සුරකුම්පත් හා සම්බන්ධ සියලු ගනුදෙනු නිර්ලේඛන සුරකුම්පත් හා නිෂ්කාශන ක්‍රමය හරහා සිදු වෙනවා. ඔන්න දැන් අපිට වචනයක් ගේනවා නිර්ලේඛන සුරකුම්පත් හා නිෂ්කාශන ක්‍රමය. මෙම ක්‍රමය 2004 දී මහා බැංකුව හඳුන්වා දෙන ලදී. ඒ අනුව රාජ්‍ය සුරකුම්පත් හා සම්බන්ධ සියලු ගනුදෙනු ආයෝජකයන්ගේ සුරකුම් ගිණුම් හරහා සිදු වේ. ඔන්න ඔබට තියෙනවා further link එකක්. ගිහිලා බලන්න මේ සම්බන්ධයෙන් වැඩිපුර අධ්‍යයනය කරන්න. අපි මේ තිබෙනා වූ සුවිශේෂ points, salient points වලට. එතකොට මොකද්ද මේ නිර්ලේඛන සුරකුම්පත් නිෂ්කාශන ක්‍රමය කියලා කියන්නේ? දැන් අපි මේක බලමු. මුල් කාලීනව, කියන්නේ අතීතයේ රාජ්‍ය සුරකුම්පත් නිකුත් කරේ ලේඛනගත සුරකුම්පත් ලෙස. ඒ කියන්නේ ඔබ treasury bills වල ආයෝජනය කරාම ඔබට හම්බ වෙනවා මේ වගේ certificate එකක් හම්බ වෙනවා. right? ඒතර මේක කොහොමද අපි විකුණන්නේ? මේක විකුණන්න ඕන නම් අපි එක්ක මේක බාර දෙන්න ඕනේ, මේක පිටසන් කරන්න. endorse කරලා බාර දුන්නම තමයි මේක විකුණන්න පුළුවන්. එතකොට ඔබට මේකත් එක්ක පේනවා ඇති මේකෙත් එක්ක එන ප්‍රශ්න ටික. පළවෙනි එක තමයි මේ සහතික පත්‍රය ඔබ සල්ලි ගෙවුවට පස්සේ අරගන්න යන්න ඕනේ. ගිහිල්ලා මේක අරගන්න ඕනේ. අරගත්තේ නැත්තම් ප්‍රශ්නයක්. අරගත්තම තමයි සාක්ෂිය තියෙන්නේ. දැන් මේක සුරක්ෂිතව ඔබ ගබඩා කරන්න ඕනේ. ඊළඟට වාට විකුණන්න ඕන වුණාම මේක හොයා ගන්න ඕනේ ගබඩා කරපු තැන. හොයාගෙන මේක විකුණලා මේක endorse කරලා ආපහු ගිහිල්ලා බාර දෙන්න ඕනේ ඒ ගත්ත කෙනාට. දීලා දුන්නම තමයි සල්ලි ගන්න පුළුවන්. ඒකට අයිතිය පවරන්න ඕනේ හොයාගෙන ගිහිල්ලා දෙන්න ඕනේ මේ physical document එක. දීලා තමයි ඔබට මුදල් ගන්න පුළුවන්. දැන් මේක හරිම කරදරකාරී වැඩක්. හරිම කරදරකාරී වැඩක්. මේක අකාර්යක්ෂමයි. මේ වෙලාව ගත වෙනවානේ විශේෂ වැඩිපුර ශ්‍රමය හා කාලය වැය වෙනවා විශාල වශයෙන්. හරි. එතකොට මේ ලේඛනගත ක්‍රමයේ ඉඳලා මොකද කරේ මහා බැංකුව නිර්ලේඛන ක්‍රමයට මාරු වීම සිදු කරා 2004 දී. right? 2004 දී නිර්ලේඛන ක්‍රමයට මාරු වීම සිදු කරා. ලේඛනගත ක්‍රමයේදී අපිට දැන් දක්නට ලැබුණු ලේඛන නිකුත් කිරීම, කියන්නේ සර්ටිෆිකේට්ස් නිකුත් කිරීම. ඒ සර්ටිෆිකේට්ස් හුවමාරු කිරීම, ලේඛනවල සටහන් තැබීම, තොරතුරු සොයා ගැනීමට කාලය වැය වීම, ගබඩා කිරීමේ අපහසු. මේ අපි මොනවද දැක්ක ප්‍රශ්නේ? යනාදී ලෙස තිබූ අකාර්යක්ෂම ක්‍රියාවලිය තොරතුරු තාක්ෂණය හා පරිගණක පදනම් කරගත් නිර්ලේඛන ක්‍රමය හරහා වඩා කාර්යක්ෂම හා නිවැරදි බවට පත් කරන ලදී.
ඒතර තිබ්බ ප්‍රශ්න ඔක්කොම අයින් කරලා ඔන්න දැන් අපිට ගෙනාව පරිගණක තාක්ෂණය මේ හරහා ඔබට අර ෆිසිකල් ඩොකියුමන්ට් එක තියාගෙන වැඩ කරනට වඩා දැන් විද්‍යුත්මය ලෙස ඔබගේ සුරැකුම්පත ඔබේ සුරැකුම්පත් ගිණුමේ සටහනක් ලෙස පවත්වා ගන්නට හැකියාව ලැබුණා. එතකොට මේ ක්‍රමය තුල සුරැකුම්පත් පිළිබඳ ගනුදෙනු වෙළඳාම වඩා කාර්යක්ෂම කියන්නේ අඩු කාලයක් පිරිවැයක් ශ්‍රමයක් වැය කරමින් කරන්නට හැකියාව ලැබුණා. එතකොට මොකද්ද මෙතනදී උනේ? දැන් ඉස්සර ඔබට නිකුත් කරානේ සර්ටිෆිකේට් එක. දැන් මේකෙදි උනේ මේකෙදි කිව්වා මධ්‍යම තැන්පතු ක්‍රමයට ගිහිල්ලා ඔක්කොම ආයෝජකයන් කිව්වා තමන්ගේ ගිණුම් මරින්න කියලා. ඒතකොට හැම ආයෝජකයෙක්ම තමන්ගේ ගිණුමක් මධ්‍යම තැන්පතු ක්‍රමය ආරම්භ කරා. ඒතකොට මේ ගිණුමට මොකද කරේ? සුරැකුම්පත් වල විස්තර මේ ගිණුම් වලට සටහන ඇරෙන්න දැම්මා. ඒතකොට දැන් ඔබ සුරැකුම්පත් මිලදී ගත්තම මේ ගිණුමේ ඔබ මිලදීගත් සුරැකුම්පත් පිළිබඳව සටහන් වෙනවා විද්‍යුත්මය වශයෙන්. සුරැකුම්පත් විකුණුපුවාම ඒවා මේ ගිණුමෙන් අඩු වෙනවා. එහි විස්තර සටහන් වෙනවා. එතන නැවත මිලදී ගත්තොත් කොහෙන් හරි ඒක ඔන්න මිලදී ගත්ත ඒවා ගැන තොරතුරු සටහන් වෙනවා. ඒ සුරැකුම්පත් එතකොට එකතු වෙනවා. මේ අනාදි වශයෙන් සුරැකුම්පත් එකතු වීම අඩු වීම සහ ඒ පිළිබඳව තොරතුරු විද්‍යුත්මය වශයෙන් ගබඩා වීම සහ වෙනස් වීම සිදු වෙන්නට පටන් ගත්තා. කොහෙද? ආයෝජකයන්ගේ සුරැකුම් ගිණුම් තුල. එතකොට මේ කාර්යයට අපේ බැංකුවේ account එක වගේ තමයි. බැංකුවේ account එකක් තියෙනවා. ඒ account එක ඩිපොසිට් කරාම සල්ලි වැටෙනවා. විත්ඩ්‍රෝ කරපුවම සල්ලි අයින් වෙනවා. ඒවා කොහෙද කියලා බලුවොත් අපිට පේනවා තියෙනවා ඒ ගිණුම වීව් කරලා බලද්දි ගිණුමේ පෙන්නනවා ඩෙබිට්ස් ක්‍රෙඩිට්ස් කියලා. අපිට අවශ්‍ය නම් පාස්පෝර්ට අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ විදිහට අපිට අවශ්‍ය නම් මේකෙදිත් මේ අපේ සුරැකුම්පත් ගිණුමට එන්ටර් වෙලා අපිට පාස්වර්ඩ් එක යූසර් එක විදිහට ඒ යූසර් එක කරා එන්ටර් වෙලා අපිට පුළුවන් ඒ තොරතුරු අවශ්‍ය නම් අපිට අරගෙන print කරගන්න. නමුත් මේවට වෙනම සහතික නැහැ. දැන් ඔබ සුරැකුම්පත් ගත්තා නම් ඒ පිළිබඳ සටහන තියෙනවා ගිණුමේ. ගත්තා කියලා ඉතින් පෙන්නනවා. තියෙන ගාන පෙන්නනවා. වික්කන විකුණපු එක පෙන්නනවා. කොච්චර වික්කද කියලා පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට දැන් මේම ඉලෙක්ට්‍රොනික ප්ලැට්ෆෝම් එකට ගියාම වෙච්ච වැඩේ තමයි දැන් ඔබට කොළ නැහැ. කොළ ගබඩා කරන්න ඕනේ නැහැ. කොළ ආරක්ෂා කරන්න ඕනේ නැහැ. දැන් අයිතිය පවරන්න ඕන කොළ අරගෙන මේ ගන්න කෙනා හොයාගෙන යන්න විකුණන කෙනා හොයාගෙන යන්න කොළේ ගන්න. ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. කොළ හුවමාරුවක් නැහැ. මෙන්න දැන් මේක ඊටාම සරල වුණා. එතකොට මේ තොරතුරු තාක්ෂණය පරිගණක ක්‍රමයේ තිබ්බම දැන් හැමෝටම මේකට එන්ටර් වෙන්න පුළුවන්. එන්ටර් වෙලා ගණදුණු කරන්න පුළුවන්. මොකද දැන් ඔයා වික්ක ගමන් ඔයාට මුකුත් වෙන ඔෆර්ට් එකක් නැහැ. සුරකුම්පතක් වික්කොත් ටක් ගාලා ඔයාගේ ගිණුමෙන් අඩු වුණා. ගත්ත කෙනාගේ ගිණුමට එකතු වුණා. සුරකුම්පතක් ගත්තොත් විකුණපු කෙනාගේ ගිණුමෙන් අඩු වුණා. ගත්ත කෙනාගේ ගිණුමට එකතු වුණා. දැන් මේක ඊටමත් කෙටි කාලයකදී ටක් ගාලා සිද්ධ වෙනවා. මේවා වෙරිෆයි කරන්න, එන්ඩෝස් කරන්න, ගිහින් දෙන්න ගබඩා මේ මුකුත් ඕනේ නැහැ. ඔන්න දැන් මොකද උනේ? විශාල ආයෝජකයන් ප්‍රමාණයකට ඕනෑම තැනක ඉඳලා තමන්ගේ මේ පරිගණකගත ගිණුම් ක්‍රමය භාවිතා කරමින් සුරකුම්පත් මිලදී ගැනීම විකිණීම පහසුවෙන් සිදු කරන්නට හැකියාව ලැබුණා. මේ තුන මොකද උනේ? මේ තුන අවදානම අඩු වුණා. මේ තුල කාර්යක්ෂමතාවය වැඩි වුණා. අඩු එෆර්ට් එකකින්, අඩු වියදමකින්, අඩු ශ්‍රමයකින්, අඩු කාලයකින් සුරකුම්පත් ගණනුදෙනු කරන්න පුළුවන් වුණා. මේවා හරහා මේ සුරකුම්පත් රාජ්‍ය සුරකුම්පත් වල ද්‍රවශීලතාවය ඉහළ ගියා. එනම් වෙළඳාම් කිරීමට ඇති හැකියාව ඉහළ ගියා. ඒ වගේම මේ සඳහා ඉල්ලුම වැඩි වුණා. ආයෝජකයන්ට මේක ඇට්‍රැක්ටිව් එහෙම නැත්නම් ආකර්ෂණීය ප්‍රොඩක්ට් එකක් බවට පත් වුණා. ඉතින් මේ නිර්ලේඛන සුරකුම්පත් ක්‍රමයට ගමන් කිරීම තුළ විශාල පෙරලියක් ඇති වුණා. මේ හරහා ආයෝජකයන් රාජ්‍ය සුරකුම් වල ආයෝජනය කිරීමට වැඩි නැඹුරුතාවයක් ආකර්ෂණයක් ඇති කරගන්නට හැකියාව ලැබුණා. මධ්‍යම තැන්පතු මොකද? මධ්‍යම තැන්පතු ඔබට පේනවා පල්ලෙහා තියෙන වෙබ්සයිට් එකනේ Central Depository System. මධ්‍යම තැන්පතුවේ තමයි මේ සුරකුම්පත් වල ආයෝජනය කරන ආයෝජකයෝ ගිහිල්ලා තමන්ගේ ගිණුම් ආරම්භ කරන්නේ. එතකොට මේ මධ්‍යම තැන්පතුවේ ප්‍රාථමික වෙළඳුන් යටතේ විවිධ ආයෝජකයන්ගේ නමින් ගිණුම් පවත්වාගෙන යාම දක්නට ලැබෙනවා. එතකොට මේ අපි කලින් කතා කළා වගේ
සුරකුම්පත් විකුණුවාම ඒ ගිණුවෙන් අඩු වෙනවා. සුරකුම්පත් මිලදී ගත්තම ගිණුමට එකතු වෙනවා. එතකොට මේ ගිණුම් වල ඇති තොරතුරු ඔබට පරිගණක පද්ධතියට ඇතුල් වෙලා විස්තර ලබා ගැනීමට හැකියාවක් පවතිනවා. එතකොට ඔන්න අපි කතා කරා මේ නිර්ලේඛන සුරකුම්පත් ක්‍රමය සහ මධ්‍යම තැන්පතුව. එතකොට මෙහි තිබෙනා වූ සුවිශේෂතාවය තමයි මේ හරහා රාජ්‍ය සුරකුම්පත් ගණන්දුණු වල කාර්යක්ෂමතාවයේ ඉහළ යාම. ඊළඟට දැන් අපි භාණ්ඩාගාර බිල්පත් ගැන තමයි කතා කරන්නට පටන් ගත්තේ. රාජ්‍ය සුරකුම්පත් සම්බන්ධයෙන් රාජ්‍ය සුරකුම්පත් සම්බන්ධයෙන් කතා කරද්දී අපිට භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර ලෙස හඳුනා ගන්නවා. ඒක අපි බලමු පළවෙනිට බිල්පත් සම්බන්ධයෙන්. භාණ්ඩාගාර බිල්පත් කියලා කියන්නේ වර්ෂයක් හෝ ඊට අඩු කාලයක් සඳහා වෙළඳපොළෙන් ණය ලබා ගැනීමට නිකුත් කරන්නා වූ මූල්‍ය උපකරණයක්. එතකොට මෙන්න මූල්‍ය උපකරණය අපි හඳුනාගත්තා. මොකද්ද? වසරක් හෝ ඊට අඩු කාලයක් සඳහා වෙළඳපොළෙන් ණය ලබා ගැනීම සඳහා නිකුත් කරන්නා වූ මූල්‍ය උපකරණ. එතකොට ශ්‍රී ලංකා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනතේ ප්‍රතිපාදනයන්ට අනුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. එතකොට කවුද මේ රජය වෙනුවෙන් මේක කරන්නේ? ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව. මේවා වර්ෂයක් හෝ ඊට අඩු කාලයක් සඳහා පරිණතියක් ඇතුව නිකුත් කරයි. එතකොට මැචුරිටි එක අනිවාර්යයෙන්ම වසරකට වඩා අඩුයි. දැන් මොනවාද තියෙන ස්ටෑන්ඩඩ් මැචුරිටිස්? ස්ටෑන්ඩඩ් මැචුරිටිස් තමයි දින 91, දින 182, දින 364. දැන් මේක ඔබගේ ඔළුවේ තිබිය යුතුයි නේ. දින 91, දින 182 සහ දින 364. ඔය මේ ඔබගෙන් අහන්න පුළුවන් තියෙන ස්ටෑන්ඩඩ් මැචුරිටිස් මොනවාද කියලා. එතකොට දින 91, දින 182 සහ දින 364. ඊළඟට ඔන්න ඔබට තව ස්ටේට්මන්ට් එකක් මම දෙනවා. මොකද්ද? භාණ්ඩාගාර බිල්පත් ශුන්‍ය කූපන් සුරකුම්පත් කියලා. ඇයි මම එහෙම කියන්නේ? දැන් මතක තියාගන්න භාණ්ඩාගාර බිල්පත් වල පොලි අනුපාතයක් කියලා එකක් ඔයාලට පෙන්වන්නේ නැහැ. කූපන අනුපාතයක් කියලා පෙන්වන්නේ නැහැ. භාණ්ඩාගාර බිල්පත් වෙළඳාම් වෙන්නේ වට්ටමකට. ඊළඟට කියන්නේ ඒකයි. වට්ටමකට යටත්ව නිකුත් කරනවා. පරිණතියේදී මූණතගේ ගෙවනවා. මොකද්ද මේක කියන්නේ? සරලව හිතන්නකෝ. ඔයාට භාණ්ඩාගාර බිල්පතක් තියෙනවා රුපියල් 100ක. මේ රුපියල් 100ක භාණ්ඩාගාර බිල්පත ගන්න ඕන වුණාම ඔයාට ගෙවන්න වෙන්නේ රුපියල් 100ට වඩා අඩු ගාණක්. උදාහරණයකට ඔබ කියලා කියනවා රයිට් මට රුපියල් 100 භාණ්ඩාගාර බිල්පත දෙන්න. කීයද ගාණ? ගාණ කව රුපියල් 90යි. රයිට්. එවනම් රුපියල් 100ක භාණ්ඩාගාර බිල්පතක් වාට ගන්න පුළුවන් රුපියල් 90ක් ගෙවලා. එහෙනම් වට්ටමක් හම්බෙලා තියෙනවා නේ. මොකද රුපියල් 10ක වට්ටමක් හම්බෙලා තියෙනවා. රයිට්. වට්ටම රුපියල් 10යි. දැන් මෙහෙම වට්ටම රුපියල් 10ට අරගත්තම ඔයා දින 91ක භාණ්ඩාගාර බිල්පතක් නම් ගත්තේ. දැන් රුපියල් 90ක් ගෙවලා ගත්තා. හැබැයි දින 91 අවසානයේදී ඔබට කීයක් හම්බ වෙනවද? ඔබට රුපියල් 100ක් හම්බ වෙනවා. රුපියල් 90ක් ගෙවලා තමයි අද ගත්තේ. නමුත් දින 91කට පස්සේ භාණ්ඩාගාර බිල්පත දුන්නම රුපියල් 100ක් හම්බ වෙනවා. එහෙනම් ඔබට අද වියදම් කරන්න වෙලා තිබ්බේ මුහුණත අගයට වඩා අඩු වගයක්. නමුත් අවසානයේදී මැචුරිටි එකේදී මුහුණත අගය සම්පූර්ණයෙන්ම ලැබෙනවා. එතකොට මුහුණත අගය සහ ගැනුම් මිල අතර වෙනස හිමිකරුගේ ආදායමයි. මුහුණත අගය කීයද? රුපියල් 100යි. ගැනුම් මිල කීයද උනේ? රුපියල් 90යි. එහෙනම් 100 අඩු කිරීම 90 රුපියල් 10 කාගේ ආදායමද? හිමිකරුගේ ආදායම. ගත්ත කෙනාගේ ආදායම. ඒතර ඔබට පේනවා මේක ඇවිල්ලා මේකේ කූපන් රේට් එකක්. එහෙම නැත්නම් ඉන්ට්‍රස්ට් රේට් එකක් පෙන්වන්නේ නැහැ. වට්ටමකට යන්නේ වට්ටම තමයි ආදායම. ඒක එහෙමනම් මේකට අපි කියනවා මොකද්ද? ශුන්‍ය කූපන් සුරකුම්පත. කූපන් එකක් අපිට පෙන්වන්නේ නෑ, කූපන් රේට් එකක් නැහැ. භාණ්ඩාගාර බිල්පත් ද්විතීයික වෙළඳපළේදී පහසුවෙන් විකිණිය හැකි නිසා ද්‍රවශීලවත්කම් ලෙස සැලකෙනවා. ඒතර මේක ද්‍රවශීලවත්කම, ඉතා ද්‍රවශීලවත්කමක් ලෙස තමයි අපි සැලකන්නේ නේ. ඒතර අපි දැක්කා ද්‍රවශීලවත්කම් තබා ගැනීමේදී භාණ්ඩාගාර බිල්පතුත් ඒ අර්ථය අපි වර්ග කරා නේ. ඇයි ඒකට හේතුව? ද්විතීයික වෙළඳපළේදී ඉතා පහසුවෙන් ඉතා වේගයෙන් විකුණන්න පුළුවන් දෙයක් තමයි මොකද්ද? භාණ්ඩාගාර බිල්පත්. හේතුව මොකද්ද? එහි තිබෙනා වූ අඩු අවදානම්. ඒතර භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධයෙන් ප්‍රාථමික වෙළඳපළ සහ ද්විතීයික වෙළඳපළ කියලා වෙළඳපළ වල දෙකක් හඳුනා ගන්නට පුළුවන්. ඒතර ප්‍රාථමික වෙළඳපළේදී භාණ්ඩාගාර මිලදී ගන්නට පුළුවන් ශ්‍රී ලංකා මහා බැංකුවෙන්. කාටද පුළුවන්? ප්‍රාථමික වෙළඳුන් සහ බැංකුවලට. ද්විතීයික වෙළඳපළේදී
ඒවා මිලට ගන්නට පුළුවන් කාටද? මහ ජනතාවට බැංකු වලින් ප්‍රාථමික වෙළඳුන්ගේ. right. එතකොට මෙසේ වෙළඳ පොළවල් දෙකක් අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් මේ ඔබ දකින්නේ පුවත්පත් නිවේදනයක් public debt department ණය දෙපාර්තමේන්තුව treasury bills auction held 12 December 2018 2018 දෙසැම්බර් මාසේ නිකුත් කරපු treasury bill auction එකේ නිකුත් කරපු ආකාරය පිළිබඳව දැක්වෙන notice එක. ඔබට පේනවා maturity දින 91යි right ඊළඟට දින 81 182 දින 364 right. එතකොට amount offered පෙන්නනවා millions දින 182කින් 7000යි 364න් 16000යි bids හම්බෙලා දිනවා කියන්නේ ඉල්ලලා දිනවා කොච්චර 16700 පරයි 31636යි accepted amount එක bids වලින් කොච්චර accept කරලා දිනවද 8300යි 14700යි ඊළඟට weighted average yield rate එක 10.03 and 11.24 ලෙස ඔබට දක්නට ලැබෙනවා. දැන් මම ඔබට කිව්වා භාණ්ඩාගාර බිල්පතක ආදායම වෙන්නේ ලැබෙන වට්ටම කියලා. ඒතකොට අපි කතා කරා සාමාන්‍යයෙන් භාණ්ඩාගාර බිල්පත් ඒකකයක් රුපියල් 100 කියන amount එකේ තියෙන්නේ. රුපියල් 100 ගානේ තියෙන මේ භාණ්ඩාගාර බිල්පත් අපි 90ට මිලදී ගත්තොත් අපිට රුපියල් 10ක වට්ටමක් ලැබෙනවා. රුපියල් 10ක වට්ටමක් ලැබෙනවා. ඒතකොට අපි ආයෝජනය කරන මුදල වෙන්නේ රුපියල් 90යි. දැන් අපි සාමාන්‍යයෙන් අපි කියන්න පුළුවන් අපිට මේක දිහා බලලා රුපියල් 100ක එකක් 90ට හම්බුණා. ඒ කියන්නේ මට 10ක වට්ටමක් ලැබුණා. නමුත් එහෙම කිව්වට ඵලදා අනුපාතයේ 10ක් නෙමෙයි ඊට වඩා වැඩි. නිසා අපි බලමු මේක කොහොමද හදාන්නේ කියලා. දැන් බලන්න මෙතන තිබෙනා වූ ගාන දින 364ක භාණ්ඩාගාර බිල්පතක් රුපියල් 90කට අලෙවි වේ. මෙහිදී වට්ටම රුපියල් 10ක් වේ. ආයෝජනය කරන මුදල රුපියල් 90කි. ඒ අනුව භාණ්ඩාගාර බිල්පත් ඒකකයක ඵලදා අනුපාතය පහත ලෙස ගණනය කළ හැක. ඵලදා අනුපාතය සමානයි වට්ටම බෙදීම වෙළඳපළාගේ වර්ෂයේ දින ගණන බෙදීම බිල්පත් කාලයේ වැඩි කිරීම 100. එතකොට අපි මෙහෙම හිතමුකෝ. දැන් ඔයාට හම්බෙච්ච වට්ටම කීයද? රුපියල් 10යි. මට රුපියල් 10ක් හම්බුණා. රුපියල් 10ක් හම්බුනේ කීයක් වියදම් කරලාද? වෙළඳපළාගේ කීයද? රුපියල් 90යි. රුපියල් 90ක් වියදම් කළා මට රුපියල් 10ක් හම්බුණා. මේ හම්බුනේ දවස් කොච්චරකට? දින 364කට. මේ 364ක භාණ්ඩාගාර බිල්පත එහෙනම් රුපියල් 90ක් වියදම් කළා රුපියල් 10ක් හම්බුණා. ඒ හම්බුනේ දින 364කට. වසරකට දින කීයද? 365යි. 364කට මෙච්චර නම් 365කට කොච්චරද? ඒ කියන්නේ අවුරුද්දකට කොච්චරද? වැඩි කිරීම 100% ගන්න. එතකොට එන්න ඔබට එනවා උත්තරේ කීයද? 11.14යි. 11.14. එහෙමනම් ඔබට දැන් පේනවා ඵලදා අනුපාතය වෙන්නේ 10ක් නෙමෙයි කීයද? 11.14ක් right. එතකොට ඔබට මේවා මෙලෙස ඵලදා අනුපාතය හොයන්න ගණන් දීලා තියෙනවා ලොකු ෆ්‍රීකවන්සි එකකින්. සෑහෙන විභාග ප්‍රශ්න පත්‍ර පහුගියව බලපුවම දිගින් දිගටම වගේ මේ ඥාන මේ විදිහට අහලා තියෙනවා. මොකද හුඟක් අය මේකේ 10ක් කියන එක වැරදි. හරියට ගණනය කරන්නට ඕනේ. ඔබ ගණනය කරන්නට ඕනේ කොහොමද වට්ටම වෙළඳපොළාගේ කොච්චරද ලැබුණු වට්ටම කීයද? ඒ ලැබුණේ දින කීයකටද? එහෙමනම් වාර්ෂික ප්‍රමාණය කොච්චරද? අනුපාතය කීයද? එතකොට මේ ඉන්නේ වාර්ෂික ඵලදා අනුපාතය. වාර්ෂික ඵලදා අනුපාතය ඔබට මේ ලැබෙන්නේ. එතකොට මේක ඔබ හොඳට දැනගෙන යන්න ඕනේ විභාගෙට. මොකද විභාගයේදී මෙවැනි ප්‍රශ්නයක් ඇසීමේ ප්‍රවණතාවය සම්භාවිතාවය ඉහළ නිසා. right. ඊළඟට ඉතිරි පරිණත කාල අනුපාතය කියන එක අපිට හොයන්න පුළුවන්. මෙය ලැබෙන්නේ යම්කිසි බැඳුම් කරයක් අද පවතින වෙළඳපළට ආයෝජකයෙකු මිලටගෙන පරිණත වෙනතෙක් තබාගෙන විකුණීමට උත්සාහ කරොත් අපි ඉදිරියේදී බලමු. ඒකට භාණ්ඩාගාර බැඳුම් කර ගත්තම අපිට පේනවා වර්ෂ දෙකකට හෝ ඊට වැඩි කාලයකට
ණය මුදල් රජයට ලබා ගැනීමට තමයි භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම සිදු කරන්නේ. ඒතකොට භාණ්ඩාගාර බැඳුම් කරගත්තම විශේෂයෙන්ම මේවා දිගුකාලීන රාජ්‍ය අවශ්‍යතා ණය අවශ්‍යතා සඳහා යොදා ගන්නා වූ උපකරණයක්. උදාහරණයක් අපිට කියන්න පුළුවන් යම් වේල්ලක් හදන්න, ලොකු මහා මාර්ගයක් හදන්න, මේ යටිදල පහසුකම් මේවා සඳහා ඔබට භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම සිදුවීම දක්නට ලැබෙනවා. දිගුකාලීන ප්‍රොජෙක්ට්ස්, දිගුකාලීන ආයෝජන මේවට තමයි මේ බැඳුම් කර තියෙන්නේ. වර්ෂ දෙකකට හෝ වැඩි කාලයකට ණය මුදල් රජයට ලබා ගැනීමට මේ බැඳුම් කර නිකුත් කරන්නට පුළුවන්. එතකොට ලේඛනගත ව්‍යාපාර වස්තු සහ සුරකුම්පත් ආඥාපනයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තමයි මේ භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම සිදු කරන්නේ. එතකොට භාණ්ඩාගාර බැඳුම් කරයි භාණ්ඩාගාර බිල්පත්තු අතර තියෙන ප්‍රධාන වෙනසක් තමයි භාණ්ඩාගාර බැඳුම් කර කියන්නේ පොලී දරන සුරකුම්පත. එය සාමාන්‍යයෙන් අපිට දක්නට ලැබෙන බැඳුම් කරවල අර්ධ වාර්ෂිකව පොලී ගෙවීමක් දක්නට ලැබෙනවා. ඉතින් මේ අපි සාමාන්‍යයෙන් මේ පොලී අනුපාතයට බැඳුම් කර හා සම්බන්ධ වචනයක් පාවිච්චි කරනවා කූපන් අනුපාතය කියලා. right? අපි ඉගෙන ගමු ඊට පස්සේ ඇයි මේ කූපන් අනුපාතය කියන වචනේ ආවේ කියලා. භාවිතා කරන කූපන් අනුපාතය කියලා. ඒ කියන්නේ මේ පොලී අනුපාතයට තමයි. එතකොට මේ දැන් මෙහි අපි කිව්වට මේක ආර්ධ වාර්ෂිකව පොලී ගෙවීම සාමාන්‍ය තත්ත්වය වුණාට අතවිට කාර්තුමය වශයෙන් මාසිකව මේ ආදී වශයෙන් විවිධ ලෙස පොලී ගෙවන්නට පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අපි දකින බැඳුම් කරවල අර්ධ වාර්ෂිකව පොලී ගෙවීමක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. එතකොට මේ භාණ්ඩාගාර බැඳුම් කරත් ද්විතීක වෙළඳපළේදී වෙළඳාම් වෙනවා. මේවා වෙළඳාම් වෙනකොට වෙළඳපළ වටිනාකම මුහුණතර වටිනාකමට වඩා අඩු වෙනවා නම් අපි කියන ඔන්න වට්ටමක් මත වෙළඳාම් වෙනවා කියලා. දැන් මතක තියාගන්න මේකෙදි වට්ටමක් ඇති වෙන්නේ වෙළඳපළ මිල පදනම් කරගෙන. නමුත් කූපන් අනුපාතයක් තියෙනවා. right? ඒතකොට වට්ටමක් තියෙන්නත් පුළුවන් කූපන් එකක් තියෙන්න පුළුවන්. වට්ටම හා පොලී යන දෙකේම එකතුවට සමාන පළදාවක් එතකොට හම්බ වෙනවා. ඒතකොට එහෙම වුණාම දැන් වට්ටමකුත් හම්බෙලා කූපන් අනුපාතයක් තියෙනවා නම් ඔබට අනිවාර්යයෙන්ම ඔබගේ පළදාව සමස්ත පළදාව කූපන් අනුපාතයට වඩා වැඩි. ඒක සාමාන්‍ය දෙයක්නේ. ඒතකොට කූපන් අනුපාතය 10%යි තව වට්ටමකුත් හම්බ වෙනවා. එහෙනම් ඔන්න ඔබේ ආදායම සාමාන්‍ය කූපන් එකෙන් ලැබෙන ආදායමට වඩා අනිවාර්යෙන් වැඩි වෙනවා. මොකද වට්ටමකුත් හම්බ වෙන නිසා. සමහරක් වෙලාවට මුහුණත අගයට වඩා වැඩි අගයකටත් යන්න පුළුවන්. විශේෂයෙන්ම ඉන්ට්‍රස්ට් රේට්ස් අඩු වෙන අවස්ථාව. ඒකට පොලී අනුපාත පහළ බහින අවස්ථාවක ආයෝජකයෝ කැමති වෙනවා දිගුකාලීන පොලී අනුපාතයේ ස්ථාවරව තියෙන බැඳුම් කරවලට ආයෝජනය හරවන්න. එතකොට මේ අය ගිහිල්ලා ටිකක් මුහුණත අගයට වඩා වැඩි මුදලක් ගෙවලා හරි මේ බැඳුම් කර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා, ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මේක අපිට කැල්කියුලේට් කරලා බලන්න පුළුවන් ප්‍රොෆිටබල්ද නැද්ද කියලා. එම් බලලා ප්‍රොෆිටබල් නම් සමහරක් විට මුහුණත අගයට වඩා වැඩි අගයක් දීලා හරි ඒ බැඳුම් කර ලබා ගැනීමට වෙළඳපොලේ කටයුතු වෙන්න සිදු වෙන්නට පුළුවන්. ඉතින් යano අපිට පේනවා මේ බැඳුම් කර කියන එක ගත්තම ඔන්න තියෙනවා කූපන් අනුපාතයක්, පොලී අනුපාතයක්. ඊට අමතරව වෙළඳපොලේ මේ බැඳුම් කර වට්ටමකට හෝ අධිමිලකට හුවමාරු වීම වෙළඳාම් වීම සිදු වෙන්නට පුළුවන්. දැන් ඊළඟට ඔන්න අපි ස්ටේට්මන්ට් එකක් දෙනවා අන්තිමට. බැඳුම් කරවල වෙළඳපොළ මිල පොලී අනුපාත සමග ප්‍රතිලෝම සම්බන්ධයක් ඇත. මොකද ප්‍රතිලෝම සම්බන්ධයක් කියන්නේ? දැන් අනුලෝම සම්බන්ධයක් කියන්නේ එකක් උඩට යනකොට අනිකත් උඩට යනවා. එකක් පහළ යනකොට අනිකත් පහළ යනවා. ප්‍රතිලෝම සම්බන්ධයක් කියලා කියන්නේ එකක් උඩට යනකොට අනික පහළ යනවා, එකක් පහළ යනකොට අනික උඩට යනවා. වෙනස් ප්‍රතිවිරුද්ධයි. හරි? එකක් උඩට යනකොට අනික පල්ලෙහාට යනවා, එකක් පහළ යනකොට අනිත් එක උඩට යනවා. right? ඒ අනුව දැන් අපි මේ කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් කියලා. ඒ මොකද්ද මේ කියන්නේ? පොලී අනුපාත ඉහළ ගියොත් බැඳුම් කරවල වෙළඳපොළ මිල පහළ යනවා. පොලී අනුපාත පහළ ගියොත් බැඳුම් කරවල වෙළඳපොළ මිල ඉහළ යනවා. right? ඒට හේතුව මොකද්ද?
දැන් පොලි අනුපාතය මාකට් එකේ තියෙන්නේ අපි දුව බැඳුම් කරයක් තියෙනවා කියලා. බැඳුම් කරයක් තියෙනවා රුපියල් මිලියනයක බැඳුම් කර තියෙනවා. අපි හිතමු ඔබ ගාව මිලියනයක බැඳුම් කර තියෙනවා. මේකේ ඉන්ට්‍රස්ට් රේට් එක කූපන් අනුපාතය 10%යි අවුරුදු 5කට. 10%යි අවුරුදු 5කට. දැන් ඔබ ගාව මේ බැඳුම් කරේ තියෙනවා. 10%ක් දෙනවා අවුරුදු 5ක් දක්වා. ඒක ෆික්ස් වෙනස් වෙන්නේ නැහැ. දැන් මාකට් එකේ ඉන්ට්‍රස්ට් රේට් එක 11ට 12ට තියෙදි මේක ඇට්‍රැක්ටිව් නැහැ. මාකට් එකේ ඉන්ට්‍රස්ට් රේට් එක 11යි 12යි 13යි නම් මිනිස්සු ආයෝජකයෝ කියනවා අපිට එපා ඔය 10% බොන්ඩ් එක. අපි මොනා කරන්නද? 10% බොන්ඩ් එකක් කරා මොනා කරන්නද? හරි? අපිට මාකට් එකේ ගිහිල්ලා ඒ සල්ලි ටික ආයෝජනය කරන්න පුළුවන් 12ට 13ට ආයෝජනය කරන්න පුළුවන්. ඒ නිසා අපිට ඕක ඇට්‍රැක්ටිව් නැහැ. ආකර්ෂණීය නැහැ. නමුත් යම් කිසි වෙලාවක මේ ආකර්ෂණීය නැති වෙලාවක මොකද වෙන්නේ? ආකර්ෂණීය නැත්තම් ඔයා කියනවා මේ මයගාව තියෙනවා 1 මිලියන් බැඳුම් කර ගන්නවද? 1 මිලියන් බැඳුම් කර ගන්න හැබැයි 1 මිලියන් වලට ගන්න බෑ ඊට අඩුවෙන් ගන්නම් ඕන. මට දෙන්න 950,000 වලට. 950,000 වලට දෙන්න 1 මිලියන් ගෙවන්න බෑ. ඇයි? ඕක එච්චර ඇට්‍රැක්ටිව් නෑ. ඔයා 10%ක මේ බැඳුම් කරන්නේ මං ගන්නෙ. නෝ මාකට් එකේ 12ට 13ට මට ආයෝජනය කරන්න පුළුවන්ද මට එපා. ඉතින් මේකේ කැල්කියුලේෂන් එකක් තියෙනවා. මේ කැල්කියුලේෂන් එක අනුව ඔබට සමහරක් විට මේ ඔබ මිලදී ගන්නවා මුහුණතාගේ 1 මිලියන් නමුත් ගෙවන්නේ ඊට අඩුයි. ඇයි? පොලි අනුපාත මාකට් එකේ වෙළඳපොළ පොලි අනුපාත වැඩි බැඳුම් කරේ පොලි අනුපාතයට වඩා. දැන් යම් කිසි වෙලාවක මේ අනිත් පැත්ත වුණොත් මොකද වෙන්නේ? දැන් ඔබ ගාව තියෙන 10%ක බැඳුම් කර 1 මිලියන් අවුරුදු 5කට ෆික්ස්. අවුරුදු 5ක් යනකම් 10% ගාන ගෙවනවා. ඒක ආයෙ වෙනස් වෙන්නේ. දැන් වෙළඳපොලේ පොලි අනුපාත පහළ යනවා. දැන් අපි මේ දවස්වල දකින්නේ එහෙම තත්ත්වයක් නේ. වෙළඳපොලේ පොලි අනුපාත පහළ යනවා. මීට මාස මීට අවුරුද්දකට ප්‍රථම ගමු. අවුරුද්දකට ප්‍රථම එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. දැන් අවුරුද්දකට ප්‍රථම තියෙනවට වඩා ඉතා ශීඝ්‍රයෙන් පොලි අනුපාත පහළ බහැලා තියෙනවා. ඒතර අවුරුද්දකට ඉස්සෙල්ලා අපි තුමු ඉෂු කරා කියලා 10% ගානේ බොන්ඩ් එකක් වගේ 10% ගානේ අවුරුද්දකට ඉස්සෙල්ලා ගත්ත බොන්ඩ් එකක් දැන් ඔයාගේ අතේ තියෙනවා. අවුරුදු 5ක බොන්ඩ් එකක්. 10%යි රේට් එක. දැන් ඔන්න පොලි අනුපාත පහළට යනවා. පහළට යනකොට ඔබට පේනවා දැන් මාකට් එකේ පොලි අනුපාත 8යි 7යි එහෙම යන්නේ. යනකොට දැන් ඔයා ගිහිල්ලා කියනවා රයිට් දැන් මාකට් එකේ පොලි අනුපාතයේ 8යි 7යි යන්නේ මයිගාව බැඳුම් කරයක් තියෙනවා 10 ගානේ අවුරුදු 5ක් ගෙවන. මොකද කියන්නේ? කිව්වම ආයෝජකයෝ කියනවා අනේ මට දෙන්න කියලා ඉල්ලනවා. ඇයි? දැන් ඔබගේ වැඩිපුර මුදල් මාකට් එකේ වෙළඳපොලේ ආයෝජනය කරන්න ගියොත් කීයද ආයෝජනය කරන්න පුළුවන්? 7 8 තමයි ආයෝජනය කරන්න පුළුවන්. හැබැයි මේ බැඳුම් කරේ ගත්තොත් කීයක් හම්බ වෙනවද? 10ක් හම්බ. එහෙනම් ඔබ කියනවා රයිට් මට මේ බැඳුම් කරේ දෙන්න. ඒකට ඔබ කියනවා එහෙමනම් මම මොකටද ඕගොල්ලන්ට මට 10ක් හම්බ වෙන බැඳුම් කරයක් නිකන් දෙන්න. මාකට් එකේ දැන් 8යි 7යි හම්බෙන්නේ. ඒ නිසා මම මේ බැඳුම් කරේ 1 මිලියන් බැඳුම් කරේ විකුණන්නේ 1.1 මිලියන් වලට. 1.1 මිලියන් කැමති නම් ගන්න. දැන් මේකෙත් කැල්කියුලේෂන් එකක් ඔබට කරන්න පුළුවන්. කැල්කියුලේෂන් එක කරලා ඔබට බලන්න පුළුවන් කොච්චරක් වටිනවද කියලා. එතකොට මේ වටිනාකමට වඩා අඩු නම් ඔබ කියනවා රයිට් හරි මට බැඳුම් කරේ දෙන්න මම ගන්නවා 1.1 මිලියන් වලට. දැන් මොකද උනේ? මූණත අගයට වඩා වැඩි අගයකට තමයි දැන් වෙන දාම් වෙන්නේ. ඇයි මේ මූණේ? පොලි අනුපාත පහළ වැඩිච්ච නිසා. පොලි අනුපාත ඉහළ ගියාම ඒකේ අනිත් පැත්ත සිද්ධ වෙනවා. හරි මේ විදිහට මේ බැඳුම් කරවල වෙනස් වීම සිදු වෙනවා. වෙළඳපොළ අගය, ද්විතීයික වෙළඳපොළේ අගය වෙනස් වීම සිදු වෙනවා. පොලි අනුපාතත් එක්ක ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතිනවා. දැන් ඔබට මම ඉස්සර කිව්වා මේ බැඳුම් කරයක් සම්බන්ධව කතා කරද්දී කූපන් අනුපාත කියලා. දැන් මේක එක්ස්ප්ලেইন කරන්න පුළුවන් මේක අරගෙන දැන් ඔබට පේනවා treasury bond මේ 1955 1960 දැන් ඔබට මෙතන පේනවා $100 දැන් මේ ඔබට පේනවා 1.44 ගාලා පොඩි කූපන් කෑලි තියෙනවා. දැන් මේ කූපන් කෑලි තියෙනවා. දැන් මේ කූපන් මෙතන තියෙන 6ක් නේ. කූපන් 6ක් තියෙනවා. එතකොට මේකෙන් කියන්නේ දැන් ඔබට මේ වෙලාවෙත් දැන් මෙතන කවදාද? සැප්තැම්බර් 15 1959. මාර්තු 15 1956. සැප්තැම්බර් 15 1952. ඊළඟට මාර්තු 15 1960. සැප්තැම්බර් 15 1956.
මාර්තු 15 1953. දැන් මේ වර්ෂවල වලට දැන් ඔයාලට පුළුවන් ද 1952 නම් ඔබට පුළුවන් මේ 1952 තියෙන මෙන්න මේ කූපන් එක කඩලා මෙන්න මේ දවසේ ගිහිල්ලා ඔබට පුළුවන් මේක දීලා කියන්න රයිට් මෙන්න කූපන් එක මට දෙන්න සල්ලි මෙන්න කූපන් එක මට දෙන්න සල්ලි එතකොට දැන් මේ කූපන් එක ගිහිල්ලා දුන්නාම මේ කූපන් එකේ ඩොලර් 1.44ක් වාට ගෙවන්න දෙනවා ඒක ඔබට ගෙවන්න ඊට පස්සේ ඔබ දෙවෙනි කූපන් එක කඩාගෙන යනවා දෙවෙනි කූපන් එක කඩාගෙන ගිහිල්ලා දුන්නාම ඒකට සල්ලි දෙනවා තුන්වෙනි කූපන් එක කඩාගෙන ඒකට සල්ලි දෙනවා අනිත් එක කඩා ඒක සල්ලි දෙනවා ඉතින් මේ කූපන් කඩාගෙන ගිහිල්ලා දුන්නාම සල්ලි දෙනවා එතකොට මේ කූපන් වලින් තමයි මේ ඉන්ට්‍රස්ට් එක දැන් ඔබට ලැබෙන්නේ right එතකොට ඔබට කරන්න තියෙන්නේ මේ කූපන් එකක් කඩාගෙන ගිහිල්ලා දුන්නම ඔබට ඒකට අදාළ මුදල ලබා ගන්න හැකියාව ලැබෙනවා මේක තමයි මේ අපි මේ කූපන් රේට් කියලා කතාව පටන් ගත්තේ ඒතර කූපන් රේට් කියන එක ආවේ මේ concept එකත් එක්ක එතකොට මේ බොන්ඩ් එක ඉෂුව කරද්දී ඒකේ කූපන් තියෙනවා මේ කූපන් කඩාගෙන ගිහිල්ලා දුන්නම ඔයාට ඒ සඳහා මුදල් ලබා ගන්නට හැකියාව ලැබෙනවා මේක තමයි අපිට කූපන් රේට් කියලා ආවේ එතකොට කූපන් රේට් කියලා ඒ අතීතයේ භාවිතා කරපු එක අද පොලි අනුපාත ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන් දැන් බැඳුම් කරවල ඵලදා අනුපාතය අපිට ආකාර දෙකකට ගණනය කරන්න පුළුවන්. පළවෙනි එක තමයි වර්තන ඵලදා අනුපාතය. කොහොමද ගණනය කරන්නේ? වාර්ෂික කූපන් පොලිය වත්පන් වෙළඳපොළ මිල. ඒ කියන්නේ වර්තමානයේ බැඳුම් කරය වෙළඳපොළේ වෙළඳාම් වෙන මිල. right? මේකෙන් බෙදලා 100න් වැඩි කරපුවාම වර්තන ඵලදා අනුපාතය අපිට ගන්නට පුළුවන්. දැන් මේක මෙහෙම තියෙද්දී ඊළඟ දේ තමයි අපිට එනවා දැන් අපි යම් කිසි බොන්ඩ් එක විකුණන්න යනවා. විකුණන්න ගියාම ඉතිරි පරිණත කාල අනුපාතය. දැන් මේ තව පරිණත කාලයට තාම ඇවිල්ලා නැහැනේ මැද දිනේ අපි විකුණන්නේ. එහෙනම් දැන් ඉතිරි පරිණත කාල අනුපාතය ඵලදා අනුපාතය කොහොමද හොයන්නේ? ඒක අපි කරනවා වාර්ෂික කූපන් පොලියට එකතු කරනවා බැඳුම් කර වටිනාකම බෙදීම බැඳුම් කරය පරිණත වීමට ඉතිරිව ඇති වර්ෂ ගාන. ඒතර වාර්ෂික කූපන් පොලියත් අපිට ලැබෙන ආදායම ඊළඟට බැඳුම් කරේ වටිනාකම බැඳුම් කරේ පරිණත වීමට ඉතිරි ඇති වර්ෂ ගානින් බෙදුවම ඒකත් වටිනාකම. ඒක බෙදනවා වත්මන් වෙළඳපොළ මිලෙන් බෙදලා අපි 100න් වැඩි කරනවා. එතකොට අපිට එනවා ඉතිරි පරිණත කාල ඵලදා අනුපාතය. දැන් මේ ගණන් නම් අපිට දක්නට ලැබිලා නැහැ. විභාගයේදී ඔබෙන් අහනවා මම හිතන්නේ මෙතර එක්ස්ටෙන්ට් එකකට ඕන්ට යන්න අවශ්‍යතාවයක් තිබේ කියලා. අපේ ප්‍රධාන අවශ්‍යතාවය වෙන්නේ මේ බැඳුම් කරයක් කියන්නේ මොකද්ද? බිල් පත්‍රයක් කියන්නේ මොකද්ද කියලා හඳුනා ගන්න. නමුත් භාණ්ඩාගාර බිල් පත්‍ර සම්බන්ධයෙන් අපි කතා කරපු ගාන නම් දිගින් දිගටම ඔබෙන් අහලා තියෙනවා. ඒ නිසා ඔබ ඒට සූදානම් විය යුතුයි. මේවා ගැන නම් මෙතෙක් කාලයකට අපි දැකලා නැහැ අහලා තියෙනවා. නමුත් ඔබේ දැනුම සඳහා ලබා දෙනවා. මේ තියෙන treasury bond issuance එකක් සම්බන්ධයෙන් press release එකක්. ඒක ඔබට පේනවා මේක නිකුත් කරලා තියෙන්නේ දෙසැම්බර් 2018 11.5 2021 11.5 2026 period of maturity 2018 නිකුත් කරන්නේ 2021 තමයි mature වෙන්නේ. ඒ කියන්නේ maturity period එක 3 years. මේකේ maturity period එක 7.8. date of maturity දීලා තිනවා 2021 2026. ඊළඟට coupon rate එක 11.5%. 11.5%. කොච්චරක් offer කරලා දිනවද මේ bonds 25,000 million. bids කොච්චර හම්බෙලා දිනවද මේ කොච්චර ඉල්ලලා දිනවද මේවා 69,515 million වෙනකන් ඉල්ලුම ඇවිල්ලා තියෙනවා. නිකුත් කරලා තියෙන්නේ 25,000. කොච්චර accept කරාද මේ මෙච්චර ගාණක් ආවට accept කරේ 25,000 විතරයි. weighted average yield rate එක කීයද 11.88. date of settlement ඔන්න මේ ගත්ත අය මෙදාට පෙර ගෙවන්න ඕනේ කියන දාන්න. එතකොට මේ ඔන්න press release එක අපිට පේනවා දැන් කොහොමද මේක යන්නේ කියලා. maturity period එකක් තියෙනවා, date of maturity තියෙනවා. මේ 2018 නිකුත් කරන්නේ. coupon rate එකක් තියෙනවා, right? ජයසිය අපිට දක්වන්න ලැබෙනවා. right. දැන් ඔබෙන් අහන සරල ප්‍රශ්නයක්. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර අතර ඇති වෙනස මොකක්ද? ප්‍රධාන වෙනස්කම් දෙකක් අපි හඳුනා ගන්නවා. භාණ්ඩාගාර බිල්පත් දින 91 182 364 වැනි අවුරුද්දකට අඩු කෙටි කාලීන පරිණතීන් සඳහා තමයි නිකුත් කිරීම සිදු කරන්නේ. භාණ්ඩාගාර බැඳුම් කර හැබැයි වසර 2 සිට 30 දක්වා වැනි දීර්ඝ කාලයක පරිණතීන් සඳහා නිකුත් කරනවා. ඒතකොට පළවෙනි වෙනස තමයි භාණ්ඩාගාර බිල්පත්
කෙටි කාලීන පරිණතීන් සඳහා නිකුත් කරනවා භාණ්ඩාගාර බැඳුම් කර දිගු කාලීන පරිණතීන් සඳහා නිකුත් කරනවා. භාණ්ඩාගාර බිල්පත්වල නිශ්චිත පොලි අනුපාතයක් සඳහන් නොවන අතර එහි ඉපැයුම ලැබෙන මිල වට්ටම අනුව තීරණය වේ. භාණ්ඩාගාර බිල්පත්වල පොලි අනුපාතයක් නැහැ, වෙන්නන්නේ නැහැ. අපි කියව ඒවට ශුන්‍ය කූපන් බැඳුම් කර කියලා, ශුන්‍ය කූපන් බිල්පත්‍රයක් කියලා, සුරකුම් පතක් කියලා. එතකොට ඒකේ ලැබෙන ඉපැයුම වෙන්නේ ඔබට ලැබෙන වට්ටමයි. භාණ්ඩාගාර බැඳුම් කරවලට නිශ්චිත කූපන් අනුපාතයක් තියෙනවා. පොලි අනුපාතයක් තියෙනවා. අපි ඒක දැක්කද? තියෙනවා. මේක හැබැයි මේ අනුපාතයක් තිබුණා වගේම වට්ටමකට හෝ අධි මිලකට වෙළඳාම් වීමත් සිදු වෙන්නට පුළුවන්. ඒතර ඔබගේ ලැබෙන ප්‍රතිලාභය වෙන්නේ කූපන් අනුපාතය එකතු කිරීම ඔබට ලැබුණු වට්ටම හෝ අඩු කිරීම අධි මිල. මේ අනුව ඔබට පේනවා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර අතර ඇති ප්‍රධාන වෙනස්කම් දෙක. ඊළඟට අපෙන් අහනවා ප්‍රශ්නයක් භාණ්ඩාගාර බිල්පතකට අදාළව ප්‍රාග්ධන ප්‍රතිලාභ සහ ඵලදාව අතර වෙනස දක්වන්න. එතකොට අපි දැක්ක ඵලදාව කියන්නේ මොකක්ද කියලා. ඵලදාව කියලා කිව්වේ මොකක්ද? වාර්ෂිකව අපිට ලැබෙන සමස්ත ආදායම අපි ආයෝජනය කරපු මුදලට සාපේක්ෂව. සමස්ත සම්පූර්ණ මුළු එකම, right? ප්‍රාග්ධන ප්‍රතිලාභයක් කියලා කියන්නේ හැම වෙලාවෙම යම් කිසි දෙයක් අත්පත් කර ගැනීමට ගිය මුදල සහ එය විකුණා අයිතිය අතහැරීම තුල ඇතිවන ලාභය. නේ? එතකොට ඔය අත්පත් කරගන්න යන මුදල කියන්නේ මිලට ගන්න යන මුදල අයිතිය අතාරමින් විකුණනවා කියන්නේ විකුණන්නා වූ මිල, right? එතකොට මතක තියාගන්න මේකෙදි මේ කැපිටල් ගේන් එක එහෙම නැත්නම් ප්‍රාග්ධන ප්‍රතිලාභයක් එන්න නම් අයිතිය අතාරින්නට ඕන. ඒ විකුණන්නට. නේ? ඒතර ප්‍රාග්ධන ලාභය කියලා අපිට හඳුනා ගන්න පුළුවන් සුරකුම් පතක් අඩු මිලට අරගෙන වැඩි මිලට වික්කම ලැබෙන ලාභය. ඒතකොට සුරකුම් පතක් ඔයා අඩු මිලට ගන්නවා වැඩි මිලට විකුණනවා. ඒතකොට මේකෙදි ලාභයක් ඇති වෙනවා. අයිතිය අතහැරීම සිදු වෙනවා. මේ ලාභය අපි හඳුනා ගන්නවා ප්‍රාග්ධන ප්‍රතිලාභයක්. ප්‍රාග්ධන ප්‍රතිලාභ. ඒතකොට ඵලදාව කියන්නේ මොකක්ද? ඵලදාව කියලා කියන්නේ බැඳුම් කරයක ප්‍රාග්ධන ප්‍රතිලාභය. ඒ කියන්නේ ඔයා ගත්ත මිල සහ විකුණපු මිල සහ ඒ අතරතුර ඔබට යම්කිසි පොලි ආදායමක් ලැබුණා නම් ඒ ආදායමත් ඔක්කොම එකතු කරලා ලැබුණු සමස්ත ආදායම ආයෝජනයට සාපේක්ෂව ගත්තම ඔබට කියන්න පුළුවන් ඒක තමයි ඵලදාව කියන්නේ. right? ඒතර අපි උදාහරණයකට බැඳුම් කරයක් අදාරගෙන අවුරුදු 5ක බැඳුම් කරයක් ගන්නවා. අරගෙන අවුරුදු 2කට පස්සේ විකුණනවා. ඒතර පළවෙනි අවුරුද්දේ දෙවෙනි අවුරුද්දේ ඔබට පොලි ආදායම ලැබිලා තියෙනවා. තුන්වෙනි අවුරුද්දේ විකුණද්දී ඔබ ගත් මිලට වඩා වැඩි මිලකට වික්කොත් ඔන්න ගත් මිලට වඩා වැඩි මිලට විකුණලා ප්‍රාග්ධන ලාභයක් එනවා. ඒක විතරද ලාභේ? නෑ. ඇයි පහුගිය අවුරුදු දෙකෙත් පොලි හම්බෙලා තිනවා. එහෙනම් ඒ අවුරුදු දෙකෙත් පොලි එකතු කරලා ප්‍රාග්ධන ලාභයයි ලැබුණු ආදායමයි දෙකම එකතු කරාම තමයි ඔබට හම්බෙච්ච සමස්ත ඵලදාව ගන්න පුළුවන්. ඒතර ඵලදාව කියලා කියන්නේ යම්කිසි ආයෝජනයකට සුරකුම් පතකට ලැබෙන සමස්ත ආදායම අපි ගණනය කිරීම තමයි ඵලදාව ගණනය කරනවා කියලා කියන්නේ. right? ඒකට capital gains එහෙම නැත්නම් ප්‍රාග්ධන ප්‍රතිලාභ සහ ඵලදාව මේ දෙකේ වෙනස අපි ඔන්න හඳුනා ගත්තා. දැන් මේ සමගම ඊළඟට අපිට දක්නට ලැබෙන එක තමයි ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර. ඒතකොට මේ සංවර්ධන බැඳුම් කර ගැනත් අපි දැක්කා කතා වෙනවා. ඒතකොට මේ සංවර්ධන බැඳුම් කර කියන්නේ මොකද්ද? එක්සත් ජනපද ඩොලර් වටිනාකමෙන් යුක්තව නිකුත් කරන්නා වූ බැඳුම් කර. US dollars. right? ඒතකොට මේවා රුපියල් වලින් නේ අපි අනික් ඒවා අපි දැන් කතා කරේ මෙච්චර වෙලා. මේ දැන් මේවා රුපියල් වලින් නෙමෙයි විකුණන්නේ. මොකෙන්ද? දැන් මේවා විකුණන්නේ ඩොලර් වලින් තමයි මේ බැඳුම් කර නිකුතුව සිදු කරන්නේ. ඒතකොට මේවා රට තුල මූණතාවයට වෙන්දේසි මිල කියවුම් මත තීරණය වූ පොලි අනුපාතයක් සඳහන් කර නිකුත් කරයි. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර යනු එක්සත් ජනපද ඩොලර් වලින් වටිනාකම දැක් වූ ශ්‍රී ලංකා රජයේ 1957 අංක 29 දරන විදේශ ණය පනත යටතේ නිකුත් කරන ලද ණය උපකරණ වේ. මේ ණය උපකරණය සඳහා මුදල් ගෙවීම ශ්‍රී ලංකා රජය විසින් සහතික කරනු ලබයි. එතකොට මේ සඳහා නිකුත් කරපු ඔන්න නෝටිස් එකක් තමයි ඔබ මේ දකින්නේ. දැන් අපිට මේක කියව ගන්නට පුළුවන්. බලන්න පොඩ්ඩක්
කියවන්න බලන්න. ඔබට පේනවා ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස් කවුද ඉෂුව කරන්නේ? රාජ්‍ය නාය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහා බැංකුවේ රයිට්. එතකොට මේකේ කරන්සි එක මොනවාද? US dollars right. US dollar 60 million මේ වෙලාවේදී නිකුත් කරන මේ 2012 කතාවක් අපි කියන්නේ 3 years වලට type of security bond issuance කොහොමද issue කරන්නේ? auction එකකින්. ඊළඟට interest rate 6 months LIBOR for US dollars plus margin through competitive bidding. ඊළඟට interest payments කොහොමද? semi annual මාස 6කට පාරක් semi annual. minimum investment US dollars 100,000 multiples of $10,000. transfer කරන්නේ කොහොමද? by endorsement, delivery and registration. eligible investors ලා දක්වනවා. foreign citizens and entities, non-residents of Sri Lanka, dual citizens මේ විදිහට පෙන්නනවා right. tax exempted from income tax. issuing office public debt department in Central Bank of Sri Lanka. මේ විදිහට පෙන්නනවා. මොකද්ද governing law එක? law of Sri Lanka. මේ ළඟදී නිකුත් කරන්නා වූ සංවර්ධන බැඳුම් කරයක් ගැන තොරතුරු right. issuer Democratic Socialist Republic of Sri Lanka. currency එක මොකද්ද? dollars. size and maturity US dollar 100 billion වෙනකන් නිකුත් කරනවා. අවුරුද්දයි මාස 1යි, අවුරුද්දයි මාස 8යි, අවුරුදු 2යි මාස 9යි, අවුරුදු 4යි මාස 6යි. type of security bond බැඳුම් කරයක්. issuance auction. ඊළඟට interest rate එක floating rate එකක් තියෙනවා. floating rate එක වෙන්නේ කොහොමද? 6 months LIBOR or its successor for US dollars plus margin through competitive bidding for 1 year 1 month and 1 year 8 months maturities. fixed rate එක කොහොමද දෙන්නේ? මේ fixed rate කියලා වෙනස් වෙන්නේ නැහැ. fixed rate එක දෙනවා fixed rate determined through competitive bidding for all maturities. යනෝ ඉල්ලුමා සැපයුම් මත තීරණය වීමක් තමයි මෙතනදී සිදු වෙන්නේ. period for subscription ඔන්න දාලා තියෙන මෙන්න මේ කාලය ඇතුළත subscribe කරන්න කියලා. date of settlement කවදාද මේක මේ bonds ගත්තොත් ගෙවල ඉවර කරන්න ඕනේ 30 වෙනිදාට 30th July. interest pay කරන්නේ කොහොමද? semi annual මාසෙට අවුරුද්දට දෙපාරක් මාස 6කට සැරයක්. minimum investment US dollar 10,000 or multiples of 10,000 10000 හෝ 10000 multiples. transferability by endorsement පිටසන් කිරීමෙන් සහ පැවරීමෙන් සහ registration. eligible investors ලා දක්වලා තියෙනවා. tax subject to the applicable tax laws in Sri Lanka. කවුද issue කරන්නේ? public debt department, Central Bank of Sri Lanka. governing laws in Sri Lanka. මෙන්න මේ ළඟදී issue කරපු එකක් මේ 2020 right 2020 ජූලි මාසෙ දක්වන්න මේ ඔන්න මේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර. ඊළඟට ඔබට පේනවා තව තියෙනවා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කරපු කියලා නේ. එතන එක්සත් ජනපද ඩොලර් අගයෙන් නිකුත් කරන්නේ. සිංගප්පූරු ව්‍යාපාර වස්තු උමාරුවේ ලයිස්තුගත කර තිබෙනවා. මූලත අගයට කූපන් පොලි අනුපාතයක් සමග බැඳුම් කර වෙන්දේසීදී පිළිගත් මිල ගණන් වලට අනුව බඩත සාමාන්‍ය පළදා අනුපාතයකට නිකුත් කරයි. දේශීය ආයෝජකයන්ට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර ප්‍රාථමික වෙළෙන්දෙක්ගෙන් හෝ බලපත්‍රලාභී වාණිජ බැංකුවකින් මිලට ගන්න පුළුවන්. විදේශ ආයෝජකයෝ හරි විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා මහා බැංකුව පත් කරලා තියෙන ප්‍රධාන කළමනාකරුවෙකු හෝ භාණ්ඩාගාරකරු මගින් භාණ්ඩාගාර බිල්පත්වී බැඳුම් කරයි මිලට ගන්න හැකියාව ලැබෙනවා. මේ මොනවාද? ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර sovereign bonds. එතකොට මේ තව අහලා තිබ්බ ප්‍රශ්නයක් මම දැක්ක පසුගිය කාලේ
සමුරායි බොන්ඩ්ස් කියලා. right? මොකද්ද මේ සමුරායි බොන්ඩ්ස් කියලා කියන්නේ? සමුරායි බොන්ඩ්ස් කියනවා අපිට කියන්න පුළුවන් දැන් මේකෙදි වෙන්නේ වෙනත් රටක උදාහරණ දැන් ජපානයේ මේ සමුරායි බොන්ඩ්ස් ජපානයේත් එක්ක කතා කරන්නේ සමුරායි බොන්ඩ්ස් ගත්තොත් යෙන් වලින් ජපානයේ දලකගේ යෙන් මගින් යෙන් වලින් දක්වන බැඳුම් කර යෙන් වලින් තමයි මේවා දක්වන්නේ. දැන් එක්සත් ජනපද ඩොලර් අගයෙන් නිකුත් කරනවා වගේ මේ යෙන් අගයකින් තමයි නිකුත් කරන්නේ. මේවා නිකුත් කරන්නේ කොහෙද? මේ ටෝකියෝ වල. ටෝකියෝ වල නිකුත් කරනවා. හැබැයි නිකුත් කරන්නේ ජපනිස් කම්පැනිස් නෙමෙයි. දැන් ලංකාවේ රජය හෝ මහ බැංකුව හරහා එහෙම නිකුත් කරනවා. එතකොට මේ ජපාන ආයෝජකයන්ට හැකියාව ලැබෙනවා මෙසේ වෙනත් රටක සමාගමක් හෝ රජයක් වගේ නිකුත් කරන මේ බැඳුම් කරවලට ආයෝජනය කරන්න. හැබැයි මේකෙදි බලපාන්නේ ජපානයේ රෙගියුලේෂන්ස්. ජපානයේ නීති යටතේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. සේරියන් ෆීචර්ස් කියලා අපිට ගන්න පුළුවන්. ජපානයේ නිකුත් කරනවා. හැබැයි ජපාන නොවන වෙනත් සමාගමක් හෝ රජයක් විසින් නිකුත් කරන්නේ මොන අගයෙන්ද? යෙන් අගයෙන්. ඊළඟට මේක කුමන නීති මතද පාලනය වෙන්නේ? ජපානයේ තිබෙනා වූ රෙගුලාසි හරහා තමයි පාලනය වෙන්නේ. මේ හරහා ජපාන ඉන්වෙස්ටර්ස්ට හැකියාව ලැබෙනවා තමන්ගේ මුදල් මේ බැඳුම් කර ආයෝජනය කරලා ඒවට අදාළ ප්‍රතිලාභ ලබා ගැනීමට. right? එතකොට ඒ සමුරායි බොන්ඩ්ස්. right? එතකොට අපි ගත්තොත් එහෙම 2019 මහා බැංකු වාර්තාවට අනුව මධ්‍යම රජයේ නොපියූ දේශීය ණය සංයුතිය අපිට පේනවා 69%ක්ම තියෙන්නේ මොනවාද? භාණ්ඩාගාර බැඳුම් කර. right? භාණ්ඩාගාර බැඳුම් කර. ඊළඟට අපිට පේනවා භාණ්ඩාගාර බිල්පත් 13%ක් පවතිනවා. දෙවෙනුවට තියෙන ට්‍රෙෂරි බිල්ස් 13%යි. මහා බැංකු අත්තිකාරම් 4%යි. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර. මේ ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස්. ඒවා 8%ක් ලෙස තමයි දක්වන්නේ. ඒතර අනිකුත් ඒවා ඔක්කොම එකතු කරගත්තම 6% වශයෙන් තමයි අපිට දක්නට ලැබෙන්නේ. right. දැන් අපි මේකෙදි කතා කරා ප්‍රාථමික අලෙවිකරුවන් ගැන. කවුරුන්ද මේ ප්‍රාථමික අලෙවිකරුවන් කියලා කියන්නේ? 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත සහ 1937 අංක 7 දරන ලියාපදිංචි ස්කන්ධා සුරකුම්පත් ආඥාපනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් පත් කරන ලද රජයේ සුරකුම්පත් වෙළඳපොළ සහ සම්බන්ධ සුවිශේෂ අතරමැදියෙක් ලෙස තමයි මේ ප්‍රාථමික අලෙවිකරුවන් හඳුනාගන්නේ. ඇයි මේගොල්ලෝ මේ ප්‍රාථමික අලෙවිකරුවන් පත් කරන්නේ? ඒකට ප්‍රාථමික අලෙවිකරුවන්ට පුළුවන් මහා බැංකුවේ වෙන්දේසි වලට ක්‍රියාකාරීව සහභාගී වෙලා සුරකුම්පත් විශ්වාසනීයව ස්ථාවරව ඉල්ලුමක් ඇති කරන්න. එතකොට මේ ප්‍රාථමික අලෙවිකරුවන්ට සිද්ධ වෙනවා සුරකු දැන් ට්‍රෙෂරි බිල් නිකුතුවක් එනවා නම් මොවුන් අනිවාර්යයෙන් ඒකට බිඩ් කළ යුතුයි. ඒකට ඉල්ලුමක් ඇති කරනවා. ද්විතීයික වෙළඳපොළට සුරකුම්පත් විකුණලා ද්විතීයික වෙළඳපොළ තුල ද්‍රව්‍යශීලතාවයේ සැපීමට අවස්ථාව ලැබෙනවා. right? එතකොට මේ ඒ වගේම මොවුන් මිල ප්‍රමාණය ගැනුම් විකුණුම් අතර තොරතුරු සැපීමේ අනාදි කාරණා ඉටු කරනවා. එතකොට අපිට පේනවා මේ ප්‍රාථමික අලෙවිකරුවෙක්ගේ සුවිශේෂ කාර්යයක් තියෙනවා. විශේෂයෙන්ම අපි දැනගත යුතු තමයි මහා බැංකුව ගිහිල්ලා මේ රටේ ජනතාවක ඉන්ඩිවිජුවලි ඩීල් කරන්න යන්නේ නැහැ. එතකොට මේ රාජ්‍ය සුරකුම්පත් නිකුතුවේදී මේ රටේ ඉන්න සියලුම ජනතාව සමග ගනුදෙනු කරන්න ගියොත් එහෙම මහා බැංකුවට ඒක කරන්න අමාරු වැඩක්. ඒතකොට මහා බැංකුව ගනුදෙනු කරන්නේ ප්‍රාථමික අලෙවිකරුවන් සහ බැංකු එක විතරයි. ඒතකොට මේ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් තමයි ප්‍රාථමික වෙළඳපොලේ මේ රාජ්‍ය සුරකුම්පත් හා සම්බන්ධයෙන් මහා බැංකුව එක්ක ගනුදෙනු කරන්නේ. ඊට පස්සේ ඔවුන්ගේ කාර්යය තමයි මේ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන්ගේ කාර්යය තමයි ඊට පස්සෙ ද්විතීයික ආයෝජකයන් සමග ද්විතීයික වෙළඳපොලේදී කටයුතු කිරීම. ඒතකොට එහෙම නොකළා නම් මහා බැංකුවට සිද්ධ වෙනවා සියලුම මහ ජනතාව සමග ඍජුව ගනුදෙනු සිදු කරන්න. ඒක තරම් ලේසි කාර්යයක් නෙමෙයි මහා බැංකුවට. නමුත් ශාඛා ජාලයක් පවතිනා වූ ඒ වගේම වෙනමම කම්පැනියක් හැටියට ආයෝජකයන් සමග ගනුදෙනු කිරීමට ප්‍රාථමික අලෙවිකරුවන් හා බැංකු වලට ඇති හැකියාව ඊට වඩා වැඩි. ඒ තුල ඔන්න ද්විතීයික වෙළඳපොළ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහ ප්‍රාථමික වෙළඳපොළ වඩා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසීලා
තියෙනවා. right. එතකොට ඔන්න අපි රාජ්‍ය සුරකුම්පත් වෙළඳපළ සම්බන්ධයෙන් තිබෙනා වූ ප්‍රධාන කාරණා අපි අවසන් කරනවා. right. දැන් මෙතනලා කතා කරානේ right. ඔබට මේ මෙතෙක් වෙලා කතා කරපු දේවල් සම්බන්ධයෙන් යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ආන්න පුළුවන්. මේ තේජානි ආන ප්‍රශ්න මට තේරෙන්නේ නැහැ. ප්‍රයිමරි සෙකන්ඩරි මාකට් දෙකටම මේ සිස්ටම් එක අදාළද? මොන සිස්ටම් එකද? ප්‍රයිමරි මාකට් එකේදී නිකුත් වීම සිදු වෙන්නේ වෙන්දේසි ක්‍රමයට. ද්විතීයික වෙළඳපොළේදී වෙන්දේසි ක්‍රමයක් දක්වන්න ලැබෙන්නේ නැහැ. ආයෝජකයන් ඇවිල්ලා ඒ ආයෝජකයන් තමන්ට අවශ්‍ය ප්‍රමාණය ඉල්ලලා ලබා ගන්න. right. වෙන මොනවාද ඔබට ගැටලු තිබෙනවද මේ සම්බන්ධයෙන්? right. okay. ගැටලු නැති බවයි පෙනී යන්නේ. එහෙමනම් අපි යමු අනික් වෙළඳපළට. අනික් වෙළඳපළ තමයි අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපළ. අපි දන්නවා අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපළ කියලා කියන්නේ කෙටි කාලීන වෙළඳපළක්. එතකොට මේකෙදි අපි එදා කතා කරා මං හිතන්නේ ඔබට මතක ඇති මේක එකපාරකුත් අපි කතා කරා අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපළේ ඇත්තටම වෙන්නේ බැංකු අතර තමන්ගේ මුදල් හුවමාරු කර ගැනීම යාළුවෝ අතර මුදල් හුවමාරු කර ගන්නවා වගේ බැංකු අතර තමන්ට මුදල් වැඩි අය මුදල් සැපයුමක් ඇති කරනවා මුදල් අඩු අය මුදල් ලබා ගන්නවා අබාගෙන තමන්ගේ ද්‍රවශීලතාවය කළමනාකරණය කර ගැනීමට කටයුතු කරනවා. ඉතින් මේක තා කෙටි කාලීනයි සාමාන්‍යයෙන් දිනක දවසකට අදාළ ගණන් තමයි සිදු වෙන්නේ. අද දවසේ අවශ්‍ය ණය ලබා ගත්තා හෙට දවසේ පියවීම සිදු වෙනවා. ඒතර අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ කියන්නේ ඊටාම කෙටි කාලීන වෙළඳපොළක්. බැංකු අතර අරමුදල් හුවමාරුව මගින් බැංකුවල ද්‍රවශීලතා කළමනාකරණයට මේ වෙළඳපොළ උපකාරී වෙනවා. ඒතකොට එදිනෙදා අතිරික්ත මුදල් ඇති බැංකු ණය දීම දක්නට ලැබෙනවා. මුදල් සැපයීම. මුදල් හිඟ බැංකු ණය ගැනීමත් මෙම වෙළඳපොළේදී දක්නට ලැබෙනවා. ඉතින් මේ තුල බැංකුවල ද්‍රවශීලතාවය කළමනාකරණය කරන්න වෙළඳපොළ ලොකු උපකාරීත්වයක් ලබා දෙනවා. එතකොට කෙටි කාලීන අවශ්‍යතාවලදී ද්‍රවශීලතා අද දවසේ ඔබට ද්‍රවශීලතා හිඟයක් තියෙනවා නම් ඔබට පුළුවන් මේ වෙළඳපොළට ගිහලා ඉතා පහසුවෙන් මුදල් ලබා ගැනීමට සුරැකුම් ඇතිව හෝ නැතුව වෙනත් මූල්‍ය ආයතනයකින්. right. එතකොට මේක තියෙන එක ඉතාමත් වැදගත්. මොකද ඔබට හැම වෙලාවෙම මහ බැංකුවට යන්න ඕනේ නැහැ. ඔබට පුළුවන් ගිහිල්ලා මේ අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළෙන් තමයි කෙටි කාලීන අවශ්‍යතාවලට ටක් ගාලා අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා ගැනීම. එතකොට මුදල් අතිරික්ත අයටත් ඒක වාසිදායකයි. ඔවුන්ට පුළුවන් මහ බැංකුවට යන්න නැතුව ටක් ගාලා තමන්ගේ මුදල් ප්‍රමාණය ලබා දීලා වෙනත් බැංකුවකට ඒ අවශ්‍ය මුදල් මුදල් වලට අවශ්‍ය ප්‍රතිලාභ ලබා ගන්නට. right. එතකොට මේ ණය ගැනීම හා ණය දීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මනි බ්‍රෝකර්ස්ලා මූල්‍ය තරවකරුවන් හරහා තමයි සිදු වෙන්නේ. මේ ප්‍රධාන හේතුව තමයි නැත්තම් මේ බැංකු හැමෝම එකිනෙකාට කතා කරන්න ඕනේ. එහෙම කතා කරන්නේ නැතුව මේ මුදල් වෙළඳපොළ එහෙනම් බ්‍රෝකර්ස්ලා හරහා ගියාම හරි ලේසි. එතකොට මේ බ්‍රෝකර්ස්ලාට ඉන්ෆර්මේෂන් එනවා මුදල් අවශ්‍ය ප්‍රමාණයන් සහ අවශ්‍ය බැංකු ඒ වගේම මුදල් බ්‍රෝකර්ස්ලාට ඉන්ෆර්මේෂන් එනවා මුදල් දීමට කැමති සහ දීමට කැමති ප්‍රමාණයන් සහිතව අදාළ බැංකු. එතකොට ඔවුන් කරන්නේ ගනුදෙනු සිදුවීම සඳහා පහසුකම් සලසනවා. ඒට ඔවුන් කොමිස් මුදලක් ලබා ගන්නවා. එතකොට මේ ණය පිළිබඳ අරමුදල් හුවමාරු සිද්ධ වෙන්නේ කොහොමද? මේක සිද්ධ වෙන්නේ මහ බැංකුවේ ඇති බැංකුවල ජංගම ගිණුම් හරහා. එතකොට මුදල් වෙළඳපොලේ අධික ද්‍රවශීලතාවයක් තියෙනවා නම්, ඒ කියන්නේ බැංකු වලට මුදල් වැඩි නම් අධික ද්‍රවශීලතාවයක් තියෙනවා නම් ඒක්ෂණ ණය පොලි අනුපාතය පහළ මට්ටමකට යනවා. මොකද සැපයුම වැඩිනේ. මුදල් සැපයුම වැඩි. බැංකු වල ද්‍රවශීලතාවය අඩු වෙනකොට, ඒ කියන්නේ බැංකු වලට මුදල් අඩු වෙනකොට ඔන්න සැපයුම අඩු වෙනවා, ඉල්ලුම වැඩි වෙනවා. ඒ තුල මොකද වෙන්නේ? පොලි අනුපාතය ඉහළ මට්ටමකට ගමන් කරනවා. එතකොට මේ ඒක්ෂණ ණය පොලි අනුපාතය ඉහළ යාම සහ පහළ යාම තුල
බැංකු ක්‍රමයේ ද්‍රවශීලතාවය සහ අරමුදල් ඉල්ලුම හා සැපයුම නිරූපණය වීමක් සිද්ධ වෙනවා. ඒක්ෂණ ණය වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය මූල්‍ය වෙළඳපොලේ ද්‍රවශීලතාවය කළමනාකරණයට සහ කෙටි කාලීන පොලි අනුපාත පාලනයට අතිශයින් වැදගත් වෙනවා. මේ ඒක්ෂණ ණය වෙළඳපොල හොඳින් ක්‍රියාත්මක වෙනවා නම් සාමාන්‍යයෙන් බැංකුවල ද්‍රවශීලතා ගැටලු ඇතිවීමට ඇති අවස්ථා අඩුයි. එතකොට මේ මත තියාගන්න ඕනේ මේ ඒක්ෂණ වෙළඳපොළ හැම විටම කෙටි කාලීන වෙළඳපොළක්, බොහෝ විට එක් දිනක වෙළඳපොළක්. මේ තුල කෙටි කාලීන ද්‍රවශීලතා අවශ්‍යතාව තමයි සම්පාදනය කරන්නේ. ඒකට වත්කම් වගකීම් නොගැලපෙනකොට ඒවා ඒ ආවරණය කරගන්නට ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා අනුපාතය සපුරා ගැනීමට හදිසි අරමුදල් අවශ්‍යතාව සඳහා මෙම මුදල් මේ අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළෙන් මුදල් ලබා ගැනීම සිදු කරන්නට පුළුවන්. එතකොට මේ අපි මේ අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළත් එක්කම කතා කළ යුතු දේ තමයි පොලිසි ඉන්ට්‍රස්ට් රේට් කොරිඩෝ එක. එහෙම නැත්නම් පොලි අනුපාත ප්‍රතිපත්ති පොලි අනුපාත කොරිඩෝ. එතකොට මේ ඔබ දකින්නේ ටිකක් පරණ එකක්. දැන් මීට වඩා පොලිසි රේට්ස් වෙනස් වෙලා තියෙන්නේ. එතකොට මේ පරණ chart එකක් ඔබට පේනවා. හැබැයි මේ chart එකේ ඔබට පේනවා 8.5 ලෙස දක්වනවා standing lending facility rate එක, standing deposit facility rate එක දක්වලා තියෙනවා 7.25යි කියලා නේ. එතකොට දැන් හැබැයි මීට වඩා වෙනස් තත්වය. ඔබ දැන් මේක සටහන් කරනවා නම් ඔබට 8.5 වෙනුවට ඔබට දාගන්නට වෙන්නේ 5.5 7.25 වෙනකොට දැන් දාගන්න වෙන්නේ 4.5 4.5. ඔව් ස්ටෑන්ඩින් ඩිපොසිට් ෆැසිලිටි රේට් එක දැන් 4.5ට අඩු වෙලා තියෙන්නේ. 8.5 වෙනකොට ස්ටෑන්ඩින් lending facility rate එක දැන් තියෙන්නේ 5.5. දැන් කොහොම හරි මේ කොරිඩෝ එකනේ අපිට අවශ්‍ය වෙන්නේ. දැන් අපිට පේනවා අපි මේක කිව්වා ඕකේ රයිට් 7.25 කියලා කියන්නේ මෙතනදී දැන් අලුතෙන් නම් 4.5 කියන්නේ ස්ටෑන්ඩින් ඩිපොසිට් ෆැසිලිටි රේට් එක. ඒ කියන්නේ සල්ලි වැඩි නම් මහා බැංකුවේ තැන්පත් කළ හැකි නිත්‍ය තැන්පතු අනුපාතය. මෙතන 8.5 කිය පෙන්නන්නේ වර්තමානයේ නම් 5.5 වෙන්නේ. සල්ලි අඩු නම් මහා බැංකුවෙන් ගන්න පුළුවන් නිත්‍ය පාසුකම් යටතේ ගන්න පුළුවන් රේට් එක. නිත්‍ය ණය පාසුකම් අනුපාතය. ඒකට අපි පැහැදිලිව කිව්වා නේද? නිත්‍ය තැන්පතු පාසුකම් අනුපාතයට අඩුවෙන් කවුරුත් ණය දෙන්නෙත් නැහැ. නිත්‍ය ණය පාසුකම් අනුපාතයට වැඩියෙන් සාමාන්‍යයෙන් ණය ගන්නෙත් නැහැ. එහෙම ගන්න අවස්ථාවන් තියෙනවා මහා බැංකුවට යන්න කැමති නැති වෙලාවල් වලට. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් මේ දෙක අතරේ තමයි රේට් එක යන්නේ. එතකොට මේ දෙක අතරේ රේට් එක පවත්වාගෙන යාම සඳහා මහා බැංකුව ක්‍රියාකාරීව මැදිහත් වෙනවා. එතකොට එහෙම පවත්වාගෙන යාම මහා බැංකුවට අවශ්‍යයි. මොකද එහෙම පවත්වාගෙන යාම තුළ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පොලි අනුපාත පාලනයට ඔවුන් ක්‍රියා කරනවා. right. ඒක්ෂණ ණයවලට අදාළ පොලි අනුපාතය අපි කියනවා ඒක්ෂණ පොලි අනුපාතය කියලා. මේ ඒක්ෂණ පොලි අනුපාතය ප්‍රතිපත්ති පොලි අනුපාත කොරිඩෝව තුල පාලනය කිරීමට ඒ ප්‍රතිපත්ති පොලි අනුපාත කොරිඩෝව තුලත් විශාල විචලනයන් සිදුවීමට ඉඩ නොදී පාලනය කිරීමට මහා බැංකුව බොහෝ වෙලාවට කටයුතු කරනවා. ඒතර මේ ඒක්ෂණ පොලි අනුපාතය පාලනය කිරීම මුදල් ප්‍රතිපත්තියේ කැලලක්. එහෙම පාලනය කරලා කෙටි කාලේ පොලි අනුපාත වලට බලපෑම එල්ල කිරීම තමයි සිදු කරන්නේ. එතකොට මෙය මහා බැංකුව විසින් නිරන්තරයෙන්ම බලාගෙන ඉන්න පොලි අනුපාතයක් ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේ ඒක්ෂණ පොලි අනුපාතය දක්වද්දී අපි හඳුනා ගන්නවා ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා අන්තර් බැංකු ඒක්ෂණ පොලි අනුපාතය හෙවත් ස්ලයිබෝ ශ්‍රී ලංකා ඉන්ටර්බැංක් ඔෆර්ඩ් රේට් සහ ලන්ඩන් ඉන්ටර්බැංක් ඔෆර්ඩ් රේට් ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතය. එතකොට ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතය කියන්නේ යම් දිනක වේලාවක වෙළඳපොලේ පවතින ඒක්ෂණ පොලි අනුපාතයන් පිළිබඳව මහා බැංකුව විසින් තොරතුරු අරගෙන ඒ තොරතුරු ඇස්තමේන්තු කොට ප්‍රකාශයට පත් කරන පොලි අනුපාතය. මේ ශ්‍රී ලංකා අන්තර් බැංකු ණය දීමේ අනුපාතය ලෙස හඳුන්වනවා. නැත්නම් ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතය ඒක්ෂණ පොලි අනුපාතය ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒතර මතක තියාගන්න මේකේ මේ මාකට් එක ඇතුලේ බැංකු වලින් තව එක බැංකු අතර විවිධ රේට්ස් වලට විවිධ මුදල් ප්‍රමාණ හොමාරු වෙන්න පුළුවන්.
දැන් මෙතන ප්‍රකාශයටපත් කරන්නේ මේ තොරතුරු අරගෙන weighted average එක අරන් තමයි මේ ප්‍රකාශයට පත් කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව යම් දිනක වේලාවකට අදාළ රේට් එක ස්ලයිඩ් right ඊළඟට මේ විදිහටම ලන්ඩන් වල අන්තර් බැංකු අනුපාතය කියලා අපි හඳුන්වන්නේ ලන්ඩන් නුවර අන්තර් බැංකු පොලි අනුපාතය. ලෝ ප්‍රධානතම බැංකු එකිනෙක අතර කෙටි කාලීන ණය ගනුදෙනු වලදී අය කරනු ලබන ප්‍රමිතිගත ස්ටෑන්ඩඩ් අනුපාතය ලෙස මේ අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේ ලයිබෝ කියලා කියන්නේ ස්ටෑන්ඩඩ් රේට් එකක්. මේ ස්ටෑන්ඩඩ් රේට් එක මත පදනම් වෙලා තව පොලි අනුපාත විශාල ප්‍රමාණයක් ගණනය කිරීම සිදු වෙනවා. ඒක ලෝව පුරා අන්තර්ජාතික වෙළඳාමේදී අන්තර්ජාතිකව සිදු කරන්නා වූ ණය ගනුදෙනු වලදී විදේශ මුදලින් සිදු වෙන්නා වූ ණය ගනුදෙනු වලදී මෙම ලයිබෝ කියන රේට් එක ස්ටෑන්ඩඩ් රේට් එකක් ඇරෙට බේස් රේට් එකක් ඇරෙට පාවිච්චි කිරීම අපිට දක්නට ලැබෙනවා. ඒතර මේ ලයිබෝ විදේශ මුදල් වර්ග පහක් පදනම් කරගෙන අපිට දක්නට ලැබෙනවා. ස්ටර්ලින් පවුන්ඩ් යුරෝ ඇමරිකන් ඩොලර් ජපාන් යන් යන ප්‍රධාන විදේශ මුදල් වර්ග පහ පදනම් කරගෙන නිකුත් කරනවා. මේක තියෙන්නේ නම් පරණ ලයිබෝ රේට් එකක් සහ US ඩොලර් රේට් එකක්. අපි මෙතනට යමු. ඔබට පේනවා සාමාන්‍ය 3 months US dollar rate is usually referred as the current LIBOR rate. 5 different currencies: US dollars, euro, British pounds, Japanese yen, Swiss franc. So 7 different maturities වලට මේක ප්‍රකාශයට පත් කරනවා. Overnight, 1 week, 1 day, 2 days, 3 days, 6 days and 12 months. 35 different LIBOR rates being calculated and reported each business. මේ ඔබට දක්න ලැබෙන LIBOR rate එක සම්බන්ධයෙන්. Right. එතකොට මේකත් එක්ක අපි අද දවස අවසන් කරනවා. එතකොට ඊළඟ සතියේ අපි ට පුළුවන් මේ ණය වෙළඳපොළ අවසන් කරලා සුරකුම්පත් වෙළඳපොළේ ෂෙයා මාකට් එක පිළිබඳව කතා කරන්න. එහෙනම් ඊළඟ සතියේ හම්බ වෙමු. ඔබට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. මේ තෙමස් ඉදිරිමිල සම්බන්ධ අදිමිල කියන ප්‍රශ්නේ අපි කතා කරනවා විදේශ වෙළඳපොළ පිළිබඳව කතා කරද්දී. හරි. මම දන්නවා අහන්නේ මොකක්ද කියලා කෙටි ප්‍රශ්න වල තියෙන එකක් අපි ඒක කතා කරමු. right. ප්‍රශ්න තියෙනවා නම් ඔබට අහන්න පුළුවන් නැත්නම් ඔබට එක්සිට් වෙන්න පුළුවන්.